අපට සරලව තේරුම් ගන්න පුළුවන් මාතෘකාවක් නෙමෙන බව අපි කවුරුත් දන්නවා. අපිට සරලව තේරුම් ගන්න පුළුවන් සරලව පේන කියන දේවල් ඕන තරම් අපේ සමාජයේ මේ දවස්වල අපිට පේනවා. පාර්ලිමේන්තුවේ බැලුවොත් සරලව තියෙන දේවල් ඕන තරම් පේනවා. මොනවද? අද එක පැත්තක ඉන්න කෙනා හෙට තව පැත්තකට යනවා. නේද? අද ඇමතිකම් අතාරින කට්ටිය සතියක් යන්න කලින් ආයෙ ඇමතිකම් බදා ගන්නවා. වාහන වලට පෙරේතකමේ නායකයෝ පාලකයෝ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව රටේ සම්පත් බෙදා ගන්නවා. ඒවා අපට හොඳට තේරෙනවා. ඉතින් අපි පාරට බැස්සොත් එහෙම වෙලාවකට වැඩට යන්න විදියක් නැහැ, රස්සාවට යන්න විදියක් නැහැ. පාරේ වාහන තදබදය, ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. බඩු මිල වැඩි, අසාධාරණකම් මේවා අපට ඇඟට දැනෙනවා. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා අපට ඇඟට දැනෙන ප්‍රශ්න වලට අපි එවෙලේ ප්‍රතිචාර දක්වුවට අපට ඇඟට දැනෙන්නේ නැති, මොළයට එකපාර තේරෙන්නේ නැති, ඒත් අපි ටිකක් වැඩිපුර විමර්ශනය කරලා කරුණු කාරණා එක්ක තේරුම් ගන්න ඕන මුළු මහත් රටේ අනාගතය වර්තමානය රඳාපවතින විශාල ප්‍රශ්න තියෙනවා. ඒවා අපට තේරෙන්නේ සමහරලාට අර මේ මොහොත ගත වුණාට පස්සේ. එහෙම නැත්නම් තව අවුරුදු ගාණක් ගියාට පස්සේ. අද අපට තේරෙන සමහර දේවල් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මීට අවුරුදු 20කට කලින්, මීට අවුරුදු 30කට කලින් පාලකයින් විසින් දේශපාලන තීන්දුව తీරන නිවැරදිව අරගත්තා නම් රටේ ස්වෛරීත්වය, රටේ අඛණ්ඩතාවය, මේ අපේ රටේ ආර්ථිකය මේතන්ට වැටෙන්නේ නැහැ. අද අපි කියනවා දැන් ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ අපේ ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව. ඒ වාර්ෂික වාර්තාවේ කියනවා අපේ රටේ ගෙවිය යුතු මුළු ණයබර රුපියල් කෝටි 12 ලක්ෂයක්. බිලියන 12464ක්. අපි රට ණය වෙලා තියෙනවා. අපි ගිය අවුරුද්දේ කිව්වේ මේකේ කෝටි දසලක්ෂයයි කියලා. දැන් ඒක කෝටි 12 ලක්ෂයක් වෙලා තියෙනවා. උපදින හැම දරුවෙක්ම අපි ණයකාරයෝ කරලා තියෙනවා කෝටි 530000ක ආසන්න. දැන් කොතනද මේ රට යන්නේ? දැන් මේ ප්‍රශ්නේ අපි ලබන අවුරුද්දේ ඇහුවොත් මීටත් වඩා භයානකයි. මම දැක්ක පහුගිය දවසේ රටේ විගණකාධිපතිවරයා කිව්වා රටේ දවසක ආදායම බිලියන 5යි මිලියන 5000යි. හැබැයි රටේ වියදම දවසකට මිලියන 7000යි කියන. මිලියන 2000 කෝටි 200ක් හැමදාම අපේ රට ණය කරනවා. හැබැයි මේ රටේ ජනතාව නෙමෙයි. ජනතාව කවුරුවක්වත් රටේ ණයට කන්නේ නැහැ. ආණ්ඩුවෙන් කන්නේ නැහැ. ජනතාව උදේ වැඩට යනවා. කුලී වැඩ කරන කෙනාගේ ඉඳලා ගොවිතැන් කරන කෙනාගේ ඉඳලා කවුරු හරි රට වෙනුවෙන් මොන හරි කරනවා. රට වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය වගුරලා නැතුව රටේ ධනය මංකොල්ල කන්නේ අපේ රටේ දේශපාලකයෝ. වෙන කවුරුත් නෙමෙයි. මේක තමයි යථාර්ථය. ඉතින් පහුගිය කාලයක් පුරා අපේ රටේ ඇතිවෙච්ච සංවාදي තමයි මෙන්න මේ රට විකුණන, රට පාවා දෙන, රටට ඉදිරි සැලැස්මක් නැති, රටට දැක්මක් දෙන්නේ නැති මේ දුෂ්ට දේශපාලනේ පරාජය කරන්න ඕන. 71 අවුරුද්දක් මේ රට පාලනය කරපු සම්ප්‍රදායික ධනපති UNP ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව වලට මේ රට තව ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක නිසා ඒක වෙනුවෙන් විකල්ප දේශපාලන නායකත්වයක් අපේ රටේ ගොඩනගෙන්න ඕනේ කියන සාකච්ඡාව සංවාදය පහුගිය කාලේ ඇති වුණා. ඒ සඳහා දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක විශේෂයෙන් අපේ රටේ තරුණ පරම්පරාව අතරේ අලුත් සාකච්ඡාවක් සංවාදයක් බවට පත් වුණා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ අපි යම් මැදිහත් වීමක් කරමින් ඉඳද්දි තමයි පහුගිය අප්‍රේල් 21 වෙනිදා මේ මරාගෙන මැරෙන තස්ත්‍ර මිනිමරු ආගමික අන්තවාදී ප්‍රහාරය සිද්ධ වුණේ. එයා ප්‍රහාරය විසින් මේ රට හදන්නේ කොහොමද කියන සාකච්ඡාව වෙන පැත්තකට ගුණාත්මකව මාරු කළා. රටේ ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් බවට. ඒ මහජන ආරක්ෂාව පිළිබඳව ජනතාව සංවේදී කරලා ජනතාවගේ ඔළුව හරවලා තියෙන වෙලාවේ තමයි දැන් අපිට පේන්නේ ඒ හරහා දුර්වල වෙච්ච අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දුර්වල වෙච්ච අපේ මේ රාජ්‍යයට අද ඊටාම් බරපතල විදිහ අධිරාජ්‍යවාදී මැදිහත් වීම, ඇඟිලි ගැහිම් දුර්වල කරපු රට යටත් කරලා මේකේ ඉන්න දුර්වල දුබල පෙළහීන
පාලකයින්ගේ අත අඹරලා ඔවුන්ව යටත් කරලා රටට අහිත කර ගිවිසුම් අත්සන් කරගෙන අපේ රටේ ජාතික සම්පත් මංකොල්ල කෑමේ කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අන්නේ කුමන්ත්‍රණයේ හරය තරම එහිවන බලපෑම පිළිබඳව තමයි අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සාකච්ඡාව පහුගිය ජූනි 19 වෙනිදා ආරම්භ කළා කොළඹින්. මේ දෙවෙනි සම්මන්ත්‍රණය තමයි අද අපි තියන්නේ. ලබන 27 වෙනිදා නැවත ගාල්ලේදී තවත් නගර ගණනාවක මේ මාතෘකාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. Tamanට පුජ්‍යලිකව අදාළ නැති නමුත් අපේ රටට අදාළ මේ මාතෘකාව පිළිබඳව සංවේදී වෙච්ච මිනිස්සු හැටියට රට ගැන කැක්කුමක් ආදරයක් තියෙන මිනිස්සු හැටියට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඔබ හැමදෙනාමත් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. දැන් ඔබ අපි කවුරුත් දන්නවා පහුගිය දවසේ ඉන්දියාවේ මැතිවරණ තිබුණා. ඒ ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් වෙන කවදාටත් වඩා ඒත් ලංකාවේ වගේම ජාතිවාදී දේශපාලනේ පාවිච්චි කරලා නරේන්ද්‍ර සිං මෝඩි මහත්තයා බලයට ආවා. ਉਹ බලයට ආපු ගමන් මුලින්ම කරපු දේ මොකද්ද? ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට අවට රාජ්‍යවල නායකයෝ කැඳවගත්තා. අපේ රටේ ජනාධිපතිවරයා ගියා. ඊට පස්සේ ඔහු ඊළඟ පළවෙනි සංචාරය පළවෙනි ගමන දිවුරුම් දීලා වැඩබාරගෙන හදිස්සියෙම ආවා ලංකාවට. පැය ගාණක් ඔහු ලංකාවට ආවා. දැන් රටක නායකයෙක් මේම හදිස්සිය ලංකාවට එන හේතුව මොකක්ද? ඔබ කවුරු හරි මේක ගැන කල්පනා කරා? කල්පනා කරලා බලන්න. දැන් ඉන්දියාව වගේ දැවැන්ත රාජ්‍යයක් ආසියාවේ බලවතෙක් එහි මැතිවරණ තිබිච්ච ගමන්ම යන්න ඕන තරම් ලෝකසිතියේ මේ රටවල් තියෙද්දි හැබැයි ඔහු හදිස්සියෙම ආවේ ලංකාවට. කල්පනා කරලා බලන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි වෙන මොකක්වත් නෙමෙයි. නරේන්ද්‍ර සිං මෝඩි මහත්තයා ආවේ ඉල්ලන්න කලින් පවර්ලා දීපු කොළඹ නැගෙනහිර ජැටිය ඔවුන්ට ලබා දීම පිළිබඳව ලංකාවේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ස්තුති කරලා යන්න. ඉල්ලන්න කලින් අර අපි කියන්නේ ඉල්ලන ප්‍රමාදෙන් කියලා. ඉල්ලන්න කලින් බාර දීම නිසා යටත් කරලා ධනගස්සලා අත අඹරවලා මේ පාලකින්ගෙන් ඕන දෙයක් ගන්න පුළුවන් කියන සහතිකේ ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අද ඉන්දියාවට. ඉන්දියාවට විතරක් නෙමෙයි අපි පහුගිය කාලේ දැක්ක චීනෙට. ඊට පස්සේ ඊය පෙරේදා ජූනි 27 28 මේ හෙටානිද්දට ලංකාවට එන්න නියමිතව තිබුණා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා කියලා කියන්නේ ආරක්ෂක ලේකම්වරයාටත් වඩා සාමාන්‍ය කියනවා ඇමරිකාවේ ජනාධිපතිවරයාට දෙවෙනි වෙන පුජ්‍යලයා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහත්තයා. මයික් පොම්පියෝ එන්න නියමිතව තිබුණා. පස්සේ අවසානයේ දැන් අපිට ඊයේ වෙනකොට ආරංචි වුණා, පෙරේද වෙනකොට ආරංචි වුණා ඔහුගේ ගමන කැන්සල් කරලා තියෙනවා. සමහරවිට ඔහු හිතනවා ඇති ලංකාවට ආවේ නැතත් වැඩේ කරගන්න පුළුවන් කියලා. ලංකාවට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ. ආවේ නැතත් එහෙ ඉඳලා හිතනකොට මෙහෙ කට්ටිය වැඩේ කරලා දෙන නිසා මොකටද අපරාධේ යන්නේ කියලා හිතන වෙන්න පුළුවන්. මොකද ඔවුන් සමග අද ගිවිසුම් අත්සන් කළා තියෙනවා. අත්සන් කරන්න නියමිතව තියෙනවා. ඒවා පිළිබඳව අපේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පවර්ලා දීම පාර්ලිමේන්තුව සාකච්ඡා කරේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දන්නෙත් නැහැ. අපේ රටේ ජනමාධ්‍ය දන්නේ නැහැ. අපේ රටේ මේ හත කකියන දේශප්‍රේමීන් කෑ ගහන බොහෝ අය දන්නේ නැහැ. මොකද මේ දේශප්‍රේමීන් හුඟක් අය කරුණු කාරණා වලට වඩා හැඟීම් වලට කතා කරන දේශප්‍රේමීන්. මම මේ සම්මන්ත්‍රණයේදී ඔබට ඒ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ඇත්ත දේශප්‍රේමී අරගලයක් රටේ ජාතික සම්පත් ගැන රට ගැන ඇත්ත කැක්කුමක් තියෙන මිනිස්සු කොයි විදියට මැදිහත් වෙන්න ඕන අරගලයක්ද අපි ඉස්සරහා තියෙන්නේ කියලා. ඒක සබම්පෙන අරගලයක් වෙන්න ඕනේ නැහැ. සෝඩ බෝතලේ කැඩුවා වගේ කෑ ගහන අරගලයක් වෙන්න ඕනේ නැහැ. නිසා අපි සිහි බුද්ධියෙන් මැදිහත් වෙන්න ඕන අවධියක් ඊටාම තීරණාත්මක දේශපාලන සම්දිස්ථානයක් රට සමාජ ආර්ථික දේශපාලන වශයෙන් තීරණාත්මක තැනක තියෙන වෙලාවක තමයි හැරුම් ලක්ෂයක තියෙන වෙලාවක තමයි අපි මේ සාකච්ඡාව කරන්න කියලා අපි විශ්වාස කරනවා.
විශේෂයෙන් පෞගිය මැයි මාසේ 28 වෙනිදා ඉතාම හොර රහසේ තමයි වෘත්තීය සමිති ව්‍යාපාර දන්නේ නැතුව උන්ට හංගලා රටේ පාර්ලිමේන්තුවට හංගලා ජනමාධ්‍ය වලට හංගලා දේශපාලකයන් ඇත්තටම දන්නේ නැතුව දේශපාලකයන්ට හංගලා ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් වරාය ඇමතිවරයයි ජපානයේ තානාපති අකිරා සුගියාමා මහත්මයයි තරංජිත් සින් කියන ඉන්දියානු මහා කොමසාරිස්වරයයි මේ නැගෙනහිර ජැටිය කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවටයි කොටසක් ජපානයටයි පැවරීමේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒතර මේ ගිවිසුම පිළිබඳව ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව තමයි මේ තියෙන්නේ. කැබිනට් පත්‍රිකාව දැක්කම තේරෙනවා වැඩේ තරම කොහොමද කියලා. එක කොළයයි. මේ කැබිනට් පත්‍රිකාව දෙන එක මෙන්න මේ වාක්‍ය කිහිපය විතරයි. ඒතර මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ මැයි මාසේ 24 වෙනිදා. මැයි 24 වෙනිදා මේක ඉදිරිපත් කරන්නේ. මැයි 24 කියන්නේ සිකුරාදා දවසක්. 25 26 සෙනසුරාදා ඉරිදා. එතකොට 27 තමයි ඇමතිවරයෙක් අමාත්‍යංශයට ගියා නම් මේ කැබිනට් පත්‍රිකාව හම්බෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම ඇමතිවරු හැමදාම කැබිනට් අමාත්‍යංශයට සඳු උදේ පාන්දර යන්නේ නැහැ. ඕගොල්ලෝ රාජකාරියට යනවා වගේ. එතන බදාදා කැබිනට් මණ්ඩලය. දැන් මේක කැබිනට් 27 28 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී මේක කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් වෙන්න තියෙන්නේ. හැබැයි 27 වෙනිදා සඳුදා 28 වෙනිදා උදේ අත්සන් කරනවා. ඒ කියන්නේ ඒක නිසා තමයි අපි කියන්නේ සිකුරාදා 24 වෙනිදා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. 25 26 සෙන්සුරාදා ඉරිදා සඳුදා ඇමතිවරු දකින්නේ අඟහරුවාදා 28 වෙනිදා මේක අත්සන් කළා. ඒ නිසා අපිට කියන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් මේ කිවිසුම දන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. මේ කිවිසුම ගැන දැඩි සැකයක් අපිට තියෙනවා. මොකද මේ කැබිනට් පත්‍රිකාව හදලා තියෙන්නේ බොහෝ වෙලාවට අපි හිතනවා ලංකාවේ කැබිනට් ලේකම්වරයෙක් නෙමෙයි, අමාත්‍යාංශ ලේකම්වරු නෙමෙයි. මේ කැබිනට් පත්‍රිකාව හදන්න පුළුවන්කම තියෙන්නේ ඉන්දියාවටයි කියලා. මොකද අපි දන්නවා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනකොට ඒකේ වාක්‍ය රටාවක් තියෙනවා. ලියන ක්‍රමයක් තියෙනවා. ගිවිසුමක් අත්සන් කරනකොට ගිවිසුමක් හදන ක්‍රමයක් තියෙනවා. දැන් මේ හදන්නේ අපේ රටේ වරායට අදාළව. ඉන්දියාවේ වරායේ කොටසක් අපිට ගන්න නෙමෙයි. ශ්‍රී ලංකාවේ වරායේ කොටසක් ඉන්දියාවටයි ජපානයටයි පවරන්නේ. එතකොට මේකේ වැදගත් වෙන්නේ කවුද? දැන් ඕගොල්ලෝගේ ඉඩමක් තව කාට හරි පවරනවා නම් ඒ ඉඩමේ වැදගත්කම තියෙන අයිතිකාරයාට. ඒ මුලින් නම සඳහන් වෙන්න ඕන කාගේද? ගන්න මිනිහා නෙමෙයි අයිතිකාරයාගේ. ඉඩමේ මුලින්ම නම සඳහන් වෙන්න ඕන අයිතිකාරයාගේ. හැබැයි මේක එහෙම නෙමෙයි තියෙන්නේ. මේක මුලින්ම නම සඳහන් කරන්නේ ගන්න කෙනාගේ. දැන් මේ කිව්සේ මුලින්ම තියෙන්නේ based on the discussion held respectively between His Excellency President Maithripala Sirisena and His Excellency Prime Minister for India Sri Narendra Modi in Delhi. Sri Narendra Modi කියන ශ්‍රී නාමය දාන්නේ කවුද? දැන් අපි සාමාන්‍ය ලංකාවේදී කතා කරනකොට අපි කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් Her Excellency, His Excellency. එච්චරයි. නමුත් Excellency දාලා ඊට අමතරව ශ්‍රී කෑල්ලකුත් දානවා. ශ්‍රී නරේන්ද්‍ර මෝඩි දාන්නේ ඉන්දියාවේ කට්ටිය. ලංකාවේ අපිට යා ශ්‍රී වෙන්නේ නෑ. එහෙනම් ශ්‍රී මෛත්‍රීපාල සිරිසේනත් වෙන්න ඕන. කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි මේ තියෙන්නේ කිව්සුම අනිත් පැත්ත. මේකේ අස්සම් කරපු කට්ටියගේ කොලෙත් එක මම එකම පිටපතේ පිට ෆොටෝකෝපි කරගත්තා. ඒකෙත් සඳහන් කරන්නේ මුලින්ම කිව්සුමේ අස්සම් කරන කට්ටියගේ මුලින්ම අස්සම් කරන්නේ ඉන්දියාවේ මහා කොමසාරිස්. කිව්සුමට මුලින්ම අස්සම් කරන්නේ ඉන්දියාව. ඊළඟට තමයි ශ්‍රී ලංකාව. සාගල රත්නායක. ඊළඟට ජපානය. හරියට ඉන්දියාවේ වරායක් අපි ගන්න ගියා වගේ. ඉන්දියාවේ නම තමයි මුලින්ම තියෙන්නේ. ගිවිසුම් පත්‍රෙත් එහෙමයි. මේ තියෙන්නේ Memorandum of Cooperation for the development of the Colombo South Port in Sri Lanka, Oman, the government of the Republic of India. India. අංකයකට ඉන්දියාව අස්සම් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොගෙම පේනවා හරි පැහැදිලි මොකද්ද?
මේක ඇත්තටම ගත්තොත් මේ අවබෝධතා ගිවිසුම සකස් කරන්නෙම ඉන්දියාවේ. ඉන්දියාවෙන් සකස් කරලා අපට වල අපේ අස්සන ගස්සගත් එක තමයි මේ කරලා තියෙන්නේ. මේ ගිවිසුමේ. ඊළඟට වැදගත් දේ තමයි මේ ගිවිසුමෙන් 151ක් අයිති වෙනවලු ලංකාවේ වරායට. 100ක් අයිති අපිට ඒගොල්ලෝ කියන 156ක් ඕගොල්ලන්ට අයිති. හැබැයි අඩු කොටස ඉන්දියාව ගන්නවලු. ඉන්දියාවයි ජපානයයි බෙදා ගන්නවලු. නමුත් මේ ගිවිසුම් පත්‍රයේ කොතනකවත් ඉන්දියාවේ පංගුව කොච්චරද? ජපානයේ පංගුව කොච්චරද? ඉන්දියාවෙන් ආයෝජන කොච්චර ගේනවද? ජපානයෙන් ආයෝජන කොච්චර ගේනවද? කොටස් කොයිතර බෙදනවද? මේක වෙනුවෙන් සමාගමක් හදනවද? ලංකාවට මේකේ තියෙන අයිතිය මොකක්ද? පරිපාලනයේ අයිතිය ලංකාවේ කොච්චර හම්බෙනවද? 151 ඇතුලේ මොනවද තියෙන්නේ? වරායේ කොයි පාලනයේද අපට අයිති වෙන්නේ කියන එක ගැන කිසිවක් නැහැ. ඊටම පැහැදිලි එතකොට. මොකද ඒවා ඔක්කොම පස්සේ තියාගෙන මේගොල්ලෝ මොකද කරේ? ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක අපේ රට දුර්වල වුණාම එක පැත්තකින් අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ ඉන්දියාව ප්‍රබල වුණා මැතිවරණයෙන් පස්සේ මේගොල්ලෝ අහගහගෙන හිටියා. මොකද ලංකාවේ මේ තියෙන ජාතිවාදී ප්‍රශ්නේ හරි මේ හෝටල් වලට ප්‍රහාරෙල්ල වෙච්ච එක හරි අපේ සංචාරක කර්මාන්ත බිඳ වැටිච්ච එක හරි අපේ රටේ ආයෝජන බිඳ වැටිච්ච එක හරි අපේ රට දැන් මේ දුර්වල වෙලා තියෙන එක හරි අපට අනුකම්පා කරන්න හේතුවක් නෙමෙයි ඉන්දියාවට. ඒගොල්ලන්ට ඒක හේතුවක් මොකටද? අපේ තියෙන මොකක් හරි මේ දුර්වලතාවය පාවිච්චි කරලා කඩා වඩා ගන්න අත්පත් කර ගන්න මැදිහත් වෙන්න. ඒක තමයි මේ සිද්ධ කළා තියෙන්නේ. හරි පැහැදිලි ඒක. මොකද මේක රට දනගස්සලා අපිව යටත් කරලා අපේ දුර්වල දුබල පාලකයන්ව යටත් කරලා අස්සම් කරපු ගිවිසුමක්. අස්සම් කරගත්ත ගිවිසුමක් මේක. දැන් මේ මොකටද මේ ලෑස්ති වුනේ? 2015 දී මේ කොළඹ නැගෙනහිර ජැටියේ මේ කොටස හදලා අවසන් කරා. මොකද ඔයගොල්ලෝ දන්නවා සවුත් ටර්මිනල් එක කොළඹ දකුණු කොටස ලබා දුන්නා චීනයට. චීනේ ඒකේ අයිතිය ගත්තා. ඊට පස්සේ මේ ටික අපට තිබුණා. දැන් අපේ වරායට අයිති කොටසට පොඩි නැව් විතරයි එන්නේ. ලොකු නැව් යන්නේ චීන වරායට. ලොකු නැව් අපට ගෙන්න ගන්න ඕන නම් අපේ වරායේ පතුල ගැඹුරු කොටස ඩෙප්ත් එක ගැඹුරු කොටස අපි හදා ගන්න ඕන. ඒ නැගෙනහිර ජැටිය අපි හදා ගන්න නම් අපිට කරන්න තිබුණේ පොඩි දෙයයි. 2015 වෙනකොට රුපියල් මිලියන 10800ක් ලංකාවේ වරායෙන් වියදම් කරලා ලංකාවේ රජයේ වියදම් කරලා මේ ජැටියේ වැඩ කටයුතු අවසන් කරා. මේ ජැටියේ වැඩ කටයුතු අවසන් කරලා තියෙද්දි තිබුණේ ග්‍රැන්ටි දොඹකර 8ක් ගෙනල්ලා සවි කරන්න විතරයි. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී අවස්ථා ගණනක ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කරපු වාර්තා අපි ළඟ තියෙනවා. මොකද මේක මීට කලිනුත් 15ක් විතරක් ශ්‍රී ලංකා රජයේ අයිතිය තියාගෙන මේ දොඹකර 8 සවි කරන්නේ නැතුව විකුණා දාන්න කටයුතු කරා. කටයුතු කරමින් හිට වෙලාවේදී අපි ප්‍රශ්න කරලා අපි කිව්වා එදා මේක කිව්වේ 2018 සැප්තැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවට කැඳවලා අපි කිව්වා වහාම මේ අඩු වගයක් ලංකාවේ රජය යටතේ තියලා මේක මෙහෙම කරන්න එපා. මේ දොඹකරට නදී අරගෙන වරායේ කටයුතු ආරම්භ කරන්න කියලා. ඒ වෙලාවට අපි දේශපාලන ප්‍රතිවිරෝධය තිබුණත් ස්තුතිවන්ත වෙන්න ඕන. එවකට වරායේ ඇමතිවරයා හැටියට කටයුතු කරපු අර්ජුන රණතුංග ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. මේ නැගෙනහිර යටි අපි කාටවත් පවරන්න අවශ්‍ය නැහැ. පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයකට යන්න අවශ්‍ය නැහැ. මේක රජයේ යටතේම දොඹකර ටික ගන්න ඕනේ කියන තැන ඔහු හිටියයි ස්ථාවරයි. ඒ නිසා පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන් මේක නවත්තලා තිබුණා. දොඹකර මිලදී ගන්න අවශ්‍ය වුණේ ඇත්තටම ගත්තොත් එම ඩොලර් මිලියන 6ක් 7ක් අතර ප්‍රමාණයක්. ආසන්න වශයෙන් රුපියල් මිලියන 900ක්. රුපියල් මිලියන 900යි මේ ගනුදෙනුව. එතකොට ඒ රුපියල් මිලියන 900 අපිට තිබුණ නැද්ද? ලංකාවේ අපිට තිබුණා. තිබිච්ච බව සාක්ෂි තියනවා.
2018 දෙසැම්බර් 31ට මම මේ ඔබට පෙන්වන්නේ ඈතට පේන්නේ නැහැ ශ්‍රී ලංකා වරායේ වාර්ෂික ගිණුම් වාර්තා. මේ වාර්ෂික ගිණුම් වාර්තාවේ ශ්‍රී ලංකා වරායේ වත්කම් වල තැන්පතු හැටියට විතරක් තියෙනවා රුපියල් මිලියන 36132ක්. රුපියල් මිලියන 36132ක් ඩිපොසිට් වල තියෙනවා ශ්‍රී ලංකා වරායේ. ශ්‍රී ලංකා වරායට මේ මිලියන 900 ඕනනම් මේ 36000න් ගන්න පුළුවන්කම තිබුණා. ලංකාවේ වරායේ තැන්පතු මුදල් වලින්ම අරගෙන මේ ගන්ටි දොඹ කර 8 සවි කරා නම් මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට වක්වත් ජපානයටවත් කාටවත් හවුල් කිවිසුමකින් පවරන්න ඕන වෙන්නේ 100%ක්ම ශ්‍රී ලංකා රජය යටතේ පවත්වාගෙන යන්න පුළුවන් වරාය. එතකොට චීන ජැටියට යන නැව් ලංකාවේ ජැටියට ගෙන්න ගන්න පුළුවන්. දැන් මොකද වුනේ? අපට තම්පත මුදල් තියෙද්දි අපේ තම්පත මුදල් පාවිච්චි කරලා මේ ජැටිය දොඹ කරට සවි කරලා වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම තියෙද්දි තමයි අර මෝඩිලාගේ බලහත්කාරී මැදිහත් වීමට යටත් වෙච්ච දුර්වල දුබල ලංකාවේ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උවමනාවට මේ කිවිසුම අත්සන් කරන්නේ. සාගල රත්නායක මේ කිවිසුම අත්සන් කරන්නේ වරාය ඇමතිවරයා හැටියට එයාගේ සහෝදරයා තමයි වරාය සභාපතිවරයා. සාගල රත්නායක ඇමති එයාගේ සහෝදරයයි රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි රට විනාශ කරන පාවා දෙන කිවිසුමකට අත්සන් කරේ ওই විදියටයි. අපි හිතනවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කොහෙත්ම මේකට අත්සන් කරන්න ඕන කමක් නැහැ. හැබැයි මේ වෙන්නේ මොකද්ද? ලංකාවේ දුර්වල දුබල පාලකයෝ ලංකාව ණය කරා විතරක් නෙමෙයි ලංකාව විකුණන තත්ත්වයට පත් කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න මේක මේ අද ඊයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. හැමදාම ඉන්දියාවයි චීනයයි අතර ලංකාව බෙදා විකුණීමේ තරංගයක් මේ පාලකින්ට තිබුණා. ඕගොල්ලෝ දැක්ක පහුගිය කාලේ හම්බන්තොට චීනෙට දෙනකොට හම්බන්තොට වරායේ 99 අවුරුද්දකට කංකසන්තුරේ වරායේ කොටසක් ඉන්දියාවට දුන්නා. චීනයට මාතර බෙලියත් රේල් පාර හදන එකේ කොටස දෙනකොට යාල් දේවි උතුරේ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේ කොටස ඉන්දියාවට දුන්නා. චීනයට නොරොච්චෝලේ බලාගාරයේ කොටස දෙනකොට ශාම්පූර් බලාගාරය ඉන්දියාවට දුන්නා. මේ ආදී වශයෙන් තමයි මේ තරඟය තියෙන්නේ. දැන් හම්බන්තොට මේ පැත්තෙන් චීනයට විකුණනවා. අනිත් පැත්තෙන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා. දකුණු කොළඹ ජැටිය චීනයට දෙනවා. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා. මේ බෙදීම මේ සූදුව තමයි මේ සිද්ධ වෙන්නේ. මේකෙන් දුර්වල වෙන්නේ මොකද්ද? මොකද ඕගොල්ලෝ අපි කවුරුත් පිළිගන්න ඕන යථාර්ථයක් තියෙනවා. මේ කාලකන්ණි පාලකයෝ වුණාට අපේ රටේ ඉන්නේ අපේ රට පිහිටලා තියෙන කාලකන්ණි දැනට නෙමෙයි. ලෝක සිතියේ මේ මර්මස්ථානේ මීට අවුරුදු කෝටි ගානකට කලින් බිලියන 2කට කලින් වසර බිලියන 2කට කලින් ලෝකයේ ගොඩ්වානාලන්තයේ හැටියට එකට තියෙද්දි ශ්‍රී ලංකාව ඉන්දියාව මේ ඔක්කොම අපි එකට ගොඩ්වානාලන්තයේ හැටියට තියෙද්දි ගොඩ්වානාලන්තයේ කියන ලෝක සිතියමේ මැද හැටියට සලකනු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. Center of the Gondwanaland ඕනතරම් ගිහිලා බලන අන්තර්ජාලේ ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව ලෝක සිතියමේ මර්මස්ථානයක පිහිටපු රටක්. අපි පුංචි රටක් කුඩා ජනගහනයක්. හැබැයි මේ රටේ ඓතිහාසික පිහිටීම ගත්තොත් පුංචි නෑ. ගමනාගමනයේදී භාණ්ඩ ප්‍රවාහනයේදී ලෝකයේ අතර උවමාරු වෙද්දී රටවල් කලාප අතර උවමාරු වෙද්දී ශ්‍රී ලංකාව පිහිටීමේ අතින් ගත්තොත් මර්මස්ථානයක්. ඒකින්ද තමයි යටත් විජිත යුගයේ ඉඳලා අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම අධිරාජ්‍ය කොටනැගීමේ ඉඳලා අධිරාජ්‍යවාදී මැදිහත් වීම අපේ රටට තියෙන්නේ. ඉතින් ඒක නොතේරෙන පාලකයෝ ඒක ගැන දැනුමක් නැති පාලකයෝ ඒක ගැන එහෙම මේ රට ආරක්ෂා කරන්න ඕන කියලා උවමනාවක් නැති පාලකයෝ තමන්ගේ කාලය තුල මේක විකිණීම වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරන්න ලෑස්ති. කල්පනා කරලා බලන්න. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම 2015 දී චීනයට දකුණු කොළඹ ජැටිය දෙනකොටම ඉන්දියාව මේකට හැගහගෙන හිටියා.
2015 ඉඳගෙන හැගාගෙන හිටියා විවිධ බලපෑම් කරා. මේ ගිවිසුම් අත්සන් කරන්න. හැබැයි එකක් අපි කියන්න ඕන. මේ රටේ දේශපාලකයෝ අර තම්බියාගේ කඩේ කඩලා මුස්ලිම් මිනිහාගේ කඩේ වහලා මුස්ලිම් මිනිහාගේ බේත් සාප්පුව වහලා මුස්ලිම් මිනිහාගේ ව්‍යාපාරේ බංකොලොත් කළා සිංහල මිනිහාගේ ව්‍යාපාරේ දියුණු කරන්න පුළුවන් කියලා ජාතිවාදී අවසද්දි. අපි ඒ ජාතිවාදයට වැටුන්නේ නැහැ. ඒ ජාතිවාදී මඩගොහරට වැටුන්නේ නැහැ. හැබැයි සිංහල දෙමළ මුස්ලිම් හැමදෙනාගේම ජාතික සමගිය ආරක්ෂා කරලා මේ රටට සිද්ධ වෙන්න යන මේ විනාශය වළක්වලා රටේ ජාතික සම්පත් රැක ගන්න ඕනේ කියන අරගලය අපිට තිබුණා. සැබෑ දේශප්‍රේමී අරගල ඒක තමයි. ඒ නිසා අපේ වෘත්තීය සමිති ව්‍යාපාරේ වරායි අපේ වෘත්තීය සමිති සහෝදරවරු දිගින් දිගටම මේකට විරුද්ධව උද්ඝෝෂණ කළ අරගල කළා. අපි පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණා. ව්‍යවස්ථා ගානක මේ ගැන ප්‍රශ්න කළා, මැදිහත් වීම කළා. ඒක නිසා මේක පස්සට අරගෙන හිටියා. හැබැයි අවසානයේ මොකද උනේ? මේක වෘත්තීය සමිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. බුදු ජනතාවගේම අනාගත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ඇහැ ගහගෙන ඉතියප කෙසේ වෙතත් පහුගිය මැයි 23 වෙනිදා ඉන්දියාවේ ඡන්දය පැවතුණා. ඡන්ද ප්‍රතිඵල ඉවර වෙන්න කලින් අපේ ඉන්දියානු තානාපති කාර්යාලය හරහා දැනගන්න ලැබුණා මූඩිලගේ ප්‍රතිඵලය ආසන 275 වෙනකොට ඉන්දියාවේ නිලධාරීන් බලපෑම් කළා ලංකාවට දැන් මේ ගිවිසුම අත්සන් කරන්න ඕන කියලා. අපි මේක දැනගන්නකොට දැන් ගිවිසුම අත්සන් කරන්න යනවායි කියලා ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵලයේ මූඩිලාට ආසන 303යි. ආසන 303 වෙනකොට ගිවිසුම අත්සන් කරනවා. මේක තමයි යථාර්ථය. ඉන්දියාවේ දේශපාලනයේ බලවත් වෙන්න, ශක්තිමත් වෙන්න, ඒ වගේම අපේ රටේ දේශපාලකින් දීන වෙන්න, දුර්වල වෙන්න මොකද වෙන්නේ? අපේ තියෙන සම්පත් ටික මේ අධිරාජ්‍යවාදී මැදිහත් වීම වලින් බෙදාගෙන කොල්ල කන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේක බරපතල තත්ත්වයක්. මේකේ තත්ත්වය කොච්චරද කිව්වොත් අපි කියලා නෙමෙයි. අපි කියන දේ වැදගත් නැත්නම් අපි කියන දේ පිළිගන්න බැරි නම් මම ඔබට ඉදිරිපත් කරනවා 2018 මේ පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා 9 වෙනි මාසේ 19 වෙනිදා 2018 9 වෙනි මාසේ 19 වෙනිදා භාණ්ඩාගාරේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ වාර්තාව. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා මේ ලංකා වරායේ අධිකාරියේ ආදායම කඩාගෙන වැටෙන ආකාරය. මේක හරි පැහැදිලිව පෙන්නනවා. ලංකා වරායේ ආදායම කන්ටේනර් වලින් ඉහළ ගිහිලා තියෙනවා. බහලුම් පැමිණීමෙන් ඉහළ ගිහිලා තියෙනවා. නමුත් වාර්තා කරන විදියට වැඩිවීමේ වේගය කඩාගෙන වැටලා තියෙනවා. හේතුව මොකද? අපේ වරායට බහලුම් ගෙනාවට ඒව ගේන්නේ අපේ නැව් වලින් නෙමෙයි. අපේ වරායට බහලුම් ගේන්නේ වෙනත් ජැටිවල. වෙනත් ජැටිවලට ගේන්නේ කොහොමද අපිට නැව් ගොඩක් නැහැ. නමුත් ඒ ජැටි ඔපරේට් කරලා ජැටිවල කටයුතු මෙහෙवला අපේ ජැටියකට බාන බහලුම් වලින් තමයි අපිට වැඩිම ආදායම එන්නේ. හැබැයි ආ ආදායම ගිහිල්ලා තියෙනවා ඔපරේෂන් වැඩි වුණාට ආදායම යන්නේ වෙනත් ජැටිවලට. චීන ජැටියට ඒවා ගිහිල්ලා තියෙනවා. ඕන එක දිහා පැහැදිලිව කියනවා. The main reason for revenue decline is the increased competition of SLPA from the private domestic port operators. SLPA කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ශ්‍රී ලංකා වරාය අධිකාරියට පෞද්ගලික දේශීය වරාය මෙහෙයුම් වලින් ඔපරේෂන් වලින් ලැබෙන ඇවිල්ලා තියෙන තරගකාරීත්වය නිසා අපේ ආදායම විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. This situation may be worsened after the start of the operator CM port. CM port කියන්නේ China merchant port එක. මේ කියන්නේ මොකද්ද? චීන වරායේ කටයුතු ආරම්භ කරාට පස්සේ මේ පෞද්ගලික මෙහෙයුම් වලින් ලැබෙන බලපෑම මීටත් වඩා වැඩි වෙනවා කියලා. දැන් එතකොට ඉන්දියාව මෙහෙයුම් පටන් ගත්තට පස්සේ අපේ නැගෙනහිර ජැටිය මොකද වෙන්නේ? මේ සිටියම ඉරන් පල්ලෙහාටම කඩාගෙන යන්නේ නැත්. තපහැදිරි. දැන් මේ කියන්නේ චීන වරායේ කටයුතු ආරම්භ කරාට පස්සේ ලංකාවේ වරාය අධිකාරියට ලැබෙන ආදායම මීටත් වඩා පහළ වැඩිීමේ තර්ජනයක් තියෙනවා කියලා. හැබැයි ඉන්දියාවේ වරාය කටයුතු දැන් මේ අස්සම් කරපු මෝඩ තකතිරු ගිවිසුම අනුව
ඉන්දියාව මේකට මැදිහත් කරගත්තට පස්සේ ඒක තවත් බරපතල වෙනවා. අපි විශ්වාස කරන මේ චීනේ මේ ජපානේ මේකට ගාවගෙන තියෙන්නේ. මොකද ජපානේ මේකට මැදිහත් වුණාම නිකන් ජපානේ කියන්නේ අර අහිංසක රටක්, සාමකාමී රටක්. ජපානේ මේ උගුල් වලට ඒ තරම් දායක වෙන්නේ ආධාර කරන්නේ නැහැ කියලා පෙන්නන ජාතිය රටක් නිසා. ජපානේ මේකට ගාවගෙන තියෙන්නේ. මේක ඇත්ත මෙහෙුවේ ඉන්නේ ඉන්දියාව මෙහෙවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මොකද මයික් පොම්පියෝ ලංකාවට ඇවිල්ලා මාලදිවෙන්ට ගිහින් ඊට පස්සේ යන්න ගියේ ජපානෙට. දිල්ලි හරහා. එයාගේ ගමන තියෙන්නේ මේ හරහා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ සියල්ල කළමනාකරණය කරනවා. මේ ඇමරිකානු උමනාවට අපේ ලංකාවේ කලාපය දුර්වල කරලා ආසියානු කලාපේ ලංකාව මේ දෙකොල්ලගේ මර්මස්ථානයක් බවට පත් කර ගැනීම තමයි මේ තියෙන්නේ. අද අපි ක්‍රමානුකූල අපි දන්නේ නැතුව අපේ පාලකයන්ගේ තියෙන වැරදි අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාව චීනයත් ඉන්දියාවත් අතර බලාරකලයක ගොදුරක් බවට පත් වෙමින් තියෙනවා. ඒ ගොදුරේ කෙළවරවල් දෙකේ සමහර විට චීනයයි ඇමරිකා එක්සත් ජනපදයයි ඉන්න පුළුවන්. මේක තමයි ඇත්ත තර්ජනය අපි ඉස්සරහා තියෙන. මේ තර්ජනය අර අපේ රටේ සාමාන්‍ය ජනතාව තේරුම් ගන්න ප්‍රමාණය ඊටාම අඩු බව අපි දන්නවා. හැබැයි ජනතාව දැනුවත් කිරීලා ජනතාවට මේ ඇත්ත තර්ජනය කියා දීලා මේ මැදිහත් වීම වල ස්වરૂපය මොකක්ද කියන එක පැහැදිලි කරන එක අපි කාගේත් වගකීමක්. විශේෂයෙන්ම අපි කවුරුත් පිළිගන්න ඕන යථාර්ථය තමයි දැන් අපි නවයටත් විජිතවාදී ආර්ථික දේශපාලන ආරක්ෂක උගුලකට අසු කරමින් තියනවා කියන්නේ. අසු වෙමින් තියනවා කියන්නේ. ඒ අසු කිරි ගැනීම සඳහා වඩා පහසු පාරක් පහසු මාවතක් දොරක් විවෘත කරගෙන තියනවා මේ ජාතිවාදී කලකෝලහලේ. මේ ISIS ප්‍රහාරය කියලා නම් කරගත්ත මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී හැටියට බෞද්ධිස්ම කරගෙන තියෙන අගමැතිවරයා වර්ණනා කර අපේ රට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවයි කියලා කියාගන්නෙකෙම්ම මේ නවයටත් විජිතවාදී ආර්ථික දේශපාලන ආරක්ෂක උගුලේ ශ්‍රී ලංකාව හිර කරගෙන තියෙනවා. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි අපි විශ්වාස කරනවා අගමැතිවරයා දිගින් දිගට මේ ප්‍රකාශ කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ ලංකාව නවයටත් විජිතවාදී ආර්ථික ආරක්ෂක උගුලක අහු වෙනවා නම් ඒ උගුලෙන් ලංකාව ගලව ගන්න බේර ගන්න පැත්තේ නෙමෙයි කියන එක ඔබ අපි කවුරුත් තේරුම් ගන්න ඕන. ඔහු නියෝජනය කරන කඳවුර, ඔහු නියෝජනය කරන පැත්ත නව ආරක්ෂක ආර්ථික දේශපාලන උගුලක ශ්‍රී ලංකාව හිරකිරීමේ පැත්ත මිසක ශ්‍රී ලංකාවකින් ගලව ගන්න පැත්තේ නෙමෙයි. මේක තමයි ඇත්ත. චීනයත් ඇමරිකා එක්සත් ජනපදයේත් අපේ රටේ තියෙන මර්මස්ථානමය ස්ථානීය පිහිටීම වැදගත්කම අනුව ඔවුන් අද යුද්ධයක ඉන්නවා ලංකාවේ වරායවල් සහ ලංකාවේ ගුවන්තොටුපළවල් අත්පත් කර ගැනීම. මේක තමයි ඇත්ත යථාර්ථය. පෞකේදා මම පාර්ලිමේන්තුවට කැඳෙව්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් ගෙනියන්න බෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉස්සරහට ගෙනියන්න ක්‍රමයක් නැහැ. මොකද දැන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ තියෙන ගුවන් යාන අහසට ඔසවන්නේ ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාව ණයට තෙල් දෙන්න නිසා විතරයි. මිලියන ගාණක් තෙල් සංස්ථාවට ණයයි. ඩොලර් මිලියන ගාණක් ලංකා බැංකුවට මහජන බැංකුවට ණයයි. මිලියන ගාණක් භාණ්ඩාගාරය අප කරලා ඉවරයි. ශ්‍රී ලංකාවේ ගුවන් සේවය දැන් තියෙන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවයක් බවට තියාගන්නවද නැද්ද කියන එකේ විතරයි. තෙල් සංස්ථාවෙන් ණයට තෙල් දුන්නේ නැත්තොත් ගුවන් යාන තල්ලු කරන්නවත් ක්‍රමයක් නැහැ. හැබැයි අපිට හිතනවා අපි දිගින් දිගටම ඇහුවා නිලධාරීන්ගෙන් දැන් ඉන්න නිලධාරීන් යම් ප්‍රමාණයකට කැපවීමක් කරමින් ඉන්නවා මහන්සි වෙමින් ඉන්නවා මේක ශ්‍රී ලංකන් ගුවන් සේවය හැටියට පවත්වාගෙන යන්න. හැබැයි දේශපාලකයින්ට විශේෂයෙන් වර්තමාන ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවට ඒ වමනාව නැහැ. ඔවුන් සිද්ධ කරමින් ඉන්නේ මොකද්ද? තවදුරටත් මේක බංකොලොත් වෙන්න ඇරියට පස්සේ අන්න පොම්පෙයි කෙනෙක් ඇවිල්ලා මෝඩි කෙනෙක් ඇවිල්ලා ඊළඟ යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට දැන් ගුවන් සේවය පවත්වාගෙන යන්න බෑ. ගුවන් තොටුපළත් එක්කම ඕක අපට දෙන්න.
අද අපි දන්නවා මත්තල ගුවන් තොටුපළට ඒ බැල්ම දාලා තියෙනවා. කටුනායක ගුවන් තොටුපළටත් ඒ බැල්ම දාගත්තට පස්සේ ගුවන් සේවයට ඒ බැල්ම දාගත්තට පස්සේ වරායවල ටිකත් ලංකාවට නැහැ. ගුවන් තොටුපළ වල ටිකත් ලංකාවට නැහැ. ගුවන් සේවයත් ලංකාවට නැතුණාට පස්සේ ලංකාව කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද? මොකද්ද අපේ ස්වෛරීත්වය? අපේ අභිමානය, අපේ අනන්‍යතාවය මොකක්ද? අපි අහන්නේ කාඩ්බෝඩ් දේශප්‍රේමීන්, බොරු සබම්පෙන දේශප්‍රේමීන් එදා වේලේ දේශපාලනය කරන්න මුස්ලිම් මිනිහාගේ කඩේ ගිනි තියන්න බලාගෙන ඉන්න කට්ටිය කතා කරන්න ඕන ප්‍රශ්නේ ඕක. ඕගොල්ලෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට මොකද්ද කරන්න යන්නේ? මත්තල ගුවන් තොටුපළට මොකද්ද කරන්න යන්නේ? හම්බන්තොට වරායටම කරපු දේ දැන් කොළඹ වරායට කරලා තියෙනවා. ඒව ගැන කෑ ගහන්නේ නැහැ. ඒව ගැන කතාවක් නැහැ. මොකද ඒවට හේතුව හම්බන්තොට වරායට කරපු දේ කරේ මහින්ද රාජපක්ෂ. ඒකේ ඉතුරු ටික කොළඹ නැගෙනහිර ජැටියට කළේ මෛත්‍රීපාල සිරිසේන. මේගොල්ලෝ කවුරුත් එකයි. මේගොල්ලෝ කිසි වෙනසක් නැහැ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබ මේක හරියට තේරුම් ගන්න ඕන. ඊළඟට ඒ වගේම බරපතල ගිවිසුමක් තමයි ඇක්සා නමින් සහ සෝෆා නමින් ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ ආණ්ඩුවල පාලකව අස්සම් කරලා තියෙන අස්සම් කරන්න යන ගිවිසුම. මේකත් ටිකක් නීරසයි, අමිහිරි, නමුත් වැදගත්. උද අපි නීරස අමිහිරි වුණාට බෙහෙත් බොනවනේ. බෙහෙත් බොන්න එපා අපිට. ඒ වගේ තමයි මේක. සමහර මේ මාතෘකා අපිට අර එදාට ජනප්‍රිය මාතෘකා නෙමෙයි. ජාතිවාදී වගේ ජනප්‍රිය නෑ තමයි. හැබැයි නීරස වුණත් අමිහිරි වුණත් කොච්චර කටුක වුණත් මේත් යථාර්ථය තේරුම් ගන්න ඕන. මේ තියෙන්නේ 2007 දී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට අස්සම් කරපු ඇක්සා ගිවිසුම. මේ ගිවිසුම ගැන තේරුම් ගන්න කලින් ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අත්සන් කරලා තියෙන මේ ගිවිසුම් ගැන තේරුම් ගන්න කලින් මේ ගිවිසුම් වල පසුබිම පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ ගිවිසුම් ගත්තොත් එම හරි සරලයි. මේ ගිවිසුම් වලින් කියන දේවල් වාක්‍ය වලින් ගත්තොත් එම බොහොම සුමටයි. ඒවා එච්චර අපිට පේන්නේ නරුමයි නපුරුයි කියලා. මොකද ඒවා ඒ රාජතාන්ත්‍රික භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. හැබැයි මේ රාජතාන්ත්‍රික භාෂාව පිටිපස්සේ තියෙන ආර්ථික දේශපාලන අරමුණ වමනාව තේරුම් ගන්න ඕනකම තියෙන්නේ මේ ගිවිසුම් වලට මැදිහත් වෙන කට්ටිය අස්සම් කරන කට්ටියගේ පුරාජේරුව පැටිකිරිය ඉතිහාසෙත් එක්ක කල්පනා කරලා බලන්න. පසුබිම් කතාව වැදගත් වෙන්නේ ඒක නිසා. ඔයගොල්ලෝ අපි කවුරුත් දන්නවා ලෝකේ සීතල යුද්ධය කියලා එකක් තිබුණා පහුගිය කාලේ. ආර්ථික බලවතුන් දේශපාලන බලවතුන් කඳවුරු දෙකක් තිබුණා සෝවියට් සමාජවාදී කඳවුරු තියෙද්දි. සෝවියට් සමූහාණ්ඩුව එක පැත්තක ඇමරිකා එක්සත් ජනපදයේ අනිත් පැත්තේ ඒක සීතල යුද්ධයක් හැටියට ලෝක බලතුලනයක් ක්‍රියාත්මක වුණා. හැබැයි මේ බලතුලනය සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සේ බිඳ වැටුණා. ඒක අපි කවුරු පිළිගන්නව දන්නෝ. විශේෂයෙන්ම අන්නේ සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සෙත් සමාජවාදී කඳවුර තියෙන කාලෙත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මේ සෝවියට් දේශයේ ප්‍රමුඛ සමාජවාදී රාජ්‍ය පද්ධතිය බලපෑම පාලනය කරන්න ඒ බලපෑමට එරෙහිව ධනේශ්වර කඳවුරේ ඊටාම කුප්‍රකට අසුද්ධ සන්දාන නිර්මාණය කළා. සමහර ඒවා ආර්ථික සන්දාන, සමහර ඒවා ආර්ථික හවුල්, සමහර ඒවා දේශපාලන හවුල්, සමහර ඒවා යුද පෙරමුණු. දැන් ඒ වගේ එකක් තමයි ඔය ධන කුවේරින්ගේ බලය වෙනුවෙන් ධනේශ්වර පන්තිය හදාගත්ත එක බල කඳවුරක් තමයි 1954 දී පිහිටවපු ගිල්ඩබර්ට් ක්ලබ් කියන එක. නාසිවාදී, අධිරාජ්‍යවාදී, ක්‍රිස්තියානි. මම මේ ක්‍රිස්තියානි කියලා කියන්නේ ආගමික අර්ථකින් නෙමෙයි. යම් ආගමක් ගෞරවයක් දක්වන්න නෙමෙයි. ඔවුන් මේකට බඳවගත්තම ක්‍රිස්තියානියයි පමණයි. ඒක නිසා නාසිවාදී, අධිරාජ්‍යවාදී, ක්‍රිස්තියානි බල කේන්ද්‍රයක් හැටියට ආර්ථික බල කේන්ද්‍රයක් හැටියට ක්ලබ් එකක් හදාගෙන තිබුණා. මේ ක්ලබ් එකේ සමාජිකයෝ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණය කරපු කට්ටිය. ලංකාවට එන්න ඉඳලා දැන් ගියපු ආවේ නැති මයික් පොම්පෙයි පහුගිය ජුනි මාසේ මුල ස්විට්සර්ලන්තයේ තිබිච්ච මේ ගිල්ඩබර්ට් ක්ලබ් එකේ සමුළුවට රැසිවාරයට සහභාගී වුණා. ඒක මාධ්‍ය වලට විවෘත නැහැ, ප්‍රසිද්ධ නැහැ. ඒකට සහභාගී වෙන්නේ කවුද කියලා හෙළිදරව් කරන්නේ නැහැ. ඒ වගේ එකක්. ඒ වගේ තවත් අසුද්ධ දේශපාලන ආරක්ෂක කඳවුරක් තමයි නේටෝ කියලා කියන්නේ. නේටෝ කියලා කියන්නේ උතුරු ඇට්ලාන්තික යුද සහයෝගිතාවය. නේටෝ එක හදාගෙන තිබුණේ වෝසෝ හැටියට තිබිච්ච
සෝවියට් දේශයේ නායකත්වය දුන්නු ආරක්ෂක කඳවුරට ඒ රටවල් වල සහයෝගීතාවයේ කඳවුරට එකට එක මූණට මූණ තියෙන කඳවුරක් හිටියේ. ඕසෝ කඳවුර එක පැත්තකින් තිබුණා, නේටෝ කඳවුර අනිත් පැත්තේ තිබුණා. හැබැයි 1990 වෙනකොට 91 දී සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ තවදුරටත් මේ උතුරු ඇට්ලාන්තික් යුද සහයෝගිතා කඳවුර නේටෝ පවත්වාගෙන යෑමේ ඓතිහාසික අවශ්‍යතාවය නැති වුණා. තවදුරටත් ලෝකේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඕගොල්ලෝ නේටෝ එක තිබුණේ ඕසෝ එකට එරෙහිව නම් සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ නේටෝ එකට සමාජික මුදල් එකතු කරලා නේටෝ කඳවුර තියාගෙන යන්නේ ඇයි කියලා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වුණා නේටෝ පවත්වාගෙන යාම සඳහා වෙච්ච තර්කයක්. නේටෝ පවත්වාගෙන යාම සඳහා වෙච්ච අවශ්‍යතාවය සාධාරණී කර ගැනීමේ මූලධර්මයක්. ඒ මූලධර්මය හදලා දුන්නේ මේ හිටපු ජෝර්ජ් බුෂ්ගේ තාත්තා ජේෂ්ඨ ජෝර්ජ් බුෂ් සීනියර් ජෝර්ජ් බුෂ්. එයා එකට හැදුවා එක පැත්තකින් උපාය මාර්ගය. නිව් වර්ල්ඩ් ඕඩර් හැටියට. නව ලෝක රටාව හැටියට. ඒකදී ඔහු කියපු දේ තමයි මොකද්ද? ඔහු ඉදිරිපත් කරගත්ත දේ තමයි 1994 දී සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ ෂේද මාවත උපාය මාර්ගය කියලා. සිල්ක් රෝඩ් ස්ට්‍රැටජි හැටියට උන් හඳුන්වුවා. ඒ හැඳින්වීම වෙනවාක්වත් නෙමෙයි. චීනේ පිට අවුරුදු 6000කට විතර කලින් යුරෝපයට එන්න මාර්ගයක් හදාගෙන තිබුණා. මාවතක් තිබුණා ෂේද මාවත කියලා, සිල්ක් රෝඩ් කියලා. අන්නේ ෂේද මාවත කියන පාර ඒ මාර්ගයම පාවිච්චි කළ ඇමරිකා එක්සත් ජනපදය එක පැත්තකින් නිව් වර්ල්ඩ් ඕඩර් හැටියට චීනය ආක්‍රමණය කරා. චීනයට කඩාපනින්න. චීනයට මැදිහත් වීමේ දේශපාලන ව්‍යාපෘතියක් වුන් හැදුවා සිල්ක් රෝඩ් ස්ට්‍රැටජි හැටියට. ඒකට අවශ්‍ය කරන මතවාදය පොම්ප කරේ ඇමරිකාවේ යුද දෙපාර්තමේන්තුවේ උපදේශකයෙක් හැටියට හිටපු 1996 දී කටයුතු කරපු සැමුවෙල් හන්ටින්ගන් කියන පුද්ගලයා. මේ සැමුවෙල් හන්ටින්ගන් කියන පුද්ගලයා මේකට අවශ්‍ය කරන මතවාදයක් දුන්නා. ඒක තමයි clashes of civilization කියන එක. ශිෂ්ටාචාරයන් අතර ගැටුම. එතෙක් තිබුණේ සෝවියට් දේශයේ මූලික කඳවුරයි ඇමරිකා එක්සත් ජනපදයේ මූලික කඳවුරයි ඇතුලේ සීතල යුද්ධය. සීතල යුද්ධය බිඳ වැටුණාට පස්සේ සැමුවෙල් හන්ටින්ගන් දුන්න මතවාදයක් ඇමරිකා එක්සත් ජනපදයේ කඳවුරට වාසි වෙන්න මොකක්ද? දැන් ලෝකේ තියෙන්නේ ශිෂ්ටාචාරයන් අතර ගැටුම. ශිෂ්ටාචාරයන්ගේ ගැටුම හැටියට හැඳුන්වුවා. ඒ ගැටුම හැදුවේ ඒගොල්ලෝ මොකද්ද? දැන් තවදුරටත් රටවල් අතර බලාරගලයක් නෙමෙයි තියෙන්නේ. කතෝලික ශිෂ්ටාචාරය සහ ඉස්ලාමික ශිෂ්ටාචාරය අතර ගැටුම. එහෙම නැත්නම් හැදුවා බටහිර හා ආසියාව අතර ගැටුම. රුසියානු කඳවුර සහ අනිකුත් කඳවුර අතර ගැටුම. ආදී වශයෙන් ශිෂ්ටාචාරයන් වෙන් කරලා සමාජය බෙදලා, ජනතාව බෙදලා, රටවල් බෙදලා අලුත් ගැටුමක් නිර්මාණය කළා. ඒ ගැටුම මුළු ලෝකයටම ආර්ථික දේශපාලන ආරක්ෂක සලස්මක් ඉදිරිපත් කරන්න නේටෝ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට උදව් කළා. නේටෝව තවදුරටත් අවශ්‍ය නැහැ කියලා සමාජ මතයක් හැදෙද්දී නෑ නේටෝව දැන් ඇමරිකාව ප්‍රමුඛ ධනේශ්වර කඳවුර ආරක්ෂා කරන්න ලෝකේ පුරාම ව්‍යාප්ත කරන්න ඕනේ කියන ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් සැමුවෙල් හන්ටින්ගන්ලා හැදුවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරිපත් කළා සීනියර් ජෝර්ජ් බුෂ්. මේක තමයි මේ ආපු ගමන. ඒක තමයි අද සිරියාව, ලිබියාව, ඉරාකය, කුවේට් මේ හැම එකක්ම ආක්‍රමණය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ යුද සැලසුම් ලෝකේ පුරා ව්‍යාප්ත කරමින් තියෙන්නේ. අන්න ඒක ලංකාවටත් ආවා. ඒ නිසා තමයි මේ સંદર્ભය තුළ තමයි ඒ න්‍යායික යථාර්ථය, න්‍යායික තර්කණය පාවිච්චි කළ තමයි 1990 දක්වා නේටෝව රටවල් අතර ඇති කරගත්තේ. මෙන්න මේ අත්පත් කරගැනීමේ හා සේවා සැපයීමේ ගිවිසුම හැටියට ඇක්සා කියන ගිවිසුම අත්සන් කරා. Acquire and Cross Service Agreement. ලංකාවත් එක්කත් අත්සන් කරේ මේ ගිවිසුම ඒක නිසා. ලංකාවත් එක්කත් මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් උනේ අන්නර තර්කණේ පාවිච්චි කළා. මොකද ඒ තර්කේ තිබුණේ අත්පත් කර ගැනීම හරස් සේවාවන් කියන එකේ තියෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ විසින් යුද්ධයකදී පාවිච්චි කරද්දී සේවා සැපයීම සඳහා සේවා සැපයීමේ ගිවිසුමක් තමයි මේ අත්සන් කරේ. ඒ ගිවිසුම අත්සන් කරේ
2007 දී. 2007 තමයි මේකේ පළවෙනි ගිවිසුම ලංකාවේ අත්සන් කරන්නේ 2007 මාර්තු 5 වෙනිදා. ලංකාව වෙනුවෙන් අත්සන් කරන්නේ කවුද දන්නවද? ලංකාව වෙනුවෙන් මේ අක්ෂා ගිවිසුමට අත්සන් කරන්නේ දැන් ওই බලයට එනමයි කියලා පෙන්නගෙන ඉන්න දේශප්‍රේමී කඳවුර නියෝජනය කරනවායි කියලා කියන ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂයි ඇමරිකාවේ එවකට ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබර්ටෝ බ්ලෙක් මහත්තයයි තමයි මේ ගිවිසුම අත්සන් කරේ. පාර්ලිමේන්තුව දන්නවද? කැබිනට් මණ්ඩලය දන්නවද? අපේ රටේ මාධ්‍ය දන්නවද? රටේ ජනතාව දන්නවද? දන්නේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක 2007 මාර්තු 5 වෙනිදා මෙවැනි ගිවිසුමක් අත්සන් කරනවායි කියලා රට දන්නේ නැහැ. හැබැයි රට දන්නේ නැතුණාට ජනතා විමුක්ති පෙරමුණේ අපි දන්නවා. අපි ඒක නිසා මේකට මුල ඉඳලම උද්ඝෝෂණ කළා අරගලකලා කෑ ගැහුවා. මේ සහරාන්ලා හින්දා නෙමෙයි. සහරාන්ලගෙන් පස්සේ මතුවෙච්ච දේශප්‍රේමයක් හින්දා නෙමෙයි. සබම්පෙන දේශප්‍රේමයක් හින්දා නෙමෙයි. මෙවැනි ගිවිසුම් අපේ රටේ ස්වෛරීත්වයට ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව දේශපාලන වශයෙන් අපට හොඳ කියවීමක් තිබ්බා. අපේ ගුරුවරුන් ඉතිහාසය අපට උගන්වලා තිබ්බා. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ 2007 මාර්තු මාසයේ ඉඳලම උද්ඝෝෂණය කළා. 2007 ජුනි මාසේ 5 වෙනිදා අපි පාර්ලිමේන්තුවේදී මේක පිළිබඳ විවාදයක් කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපි තමයි විවාද ඉදිරිපත් කළේ. ඒ විවාද ඉදිරිපත් කරපු නිසා තමයි අඩුතරමේ මෙහෙම ගිවිසුමක් තියෙනවයි කියලා කොටසක් හරි පාර්ලිමේන්තුවට සභාගත කරන්න උන්ට සිද්ධ වුණා. එවකට සභානායක නිමල් සිරිපාද සිල්ලා මහත්තයා පිළිගත්තා. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අත්පත් කරගැනීමේ හා සේවා සැපයීමේ ආරක්ෂක ගිවිසුමකට අපි අත්සන් කළා තියෙනවයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ නොඉන්න ඒක නෑ. මම මේකත් වැඩිපුර අවධාරණය කරන්නේ සමහරු දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය ගැන ජනතා විමුක්ති පෙරමුණ රටට මොනවද කළා තියෙන්නේ කියලා ගැන නිතර කතා කරන හින්දා ජනතා විමුක්ති පෙරමුණට වඩා වැඩියෙන් රට ගැන ආදරය කරන දේශප්‍රේමීන් ඉන්නවනේ. අපිට පේරුණ ඉඳලා හිටලා නේ එවෙලේ මතුවෙන කට්ටිය. ඒ මොහොතේ මතුවෙච්ච දේශප්‍රේමයක් නෙමෙයි අපිට තිබුණේ. තියෙන්නේ අදටත් හෙටටත්. ඒ නිසා මේ ආරක්ෂක ගිවිසුම ගැන ඔය කවුරුත් කතා කරේ නැහැ. ඔය අද කතා කරන සමහර අය මහලොකුට කෑමර දෙන අය එදා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට ඉන්නකොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ඇමතිවරු මතක තියාගන්න. මේ දලදා මාලිගාව ළඟ ඇවිල්ලා උපවාස කරපු රතන හාමුදුරුවෝ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කොටස්කාරයෝ. මේක තමයි ඇත්ත. එහෙම තියෙද්දි තමයි මේ ගිවිසුම් අත්සන් කරේ. මේ ගිවිසුම අත්සන් කරා ලංකාව ඇමරිකාව සමග එක්ව කටයුතු කරන ඕනම යුද්ධයකදී ඔවුන්ට අවශ්‍ය කරන වරාය, ඔවුන්ට අවශ්‍ය කරන තෙල්, ඔවුන්ට අවශ්‍ය කරන ඉඩම්, ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික සහ ටෙලිකොමියුනිකේෂන් පහසුකම් ලබා දීමේ කොන්දේසි මේ ගිවිසුමේ තියෙනවා. ලංකාව ඇමරිකාව පැටලෙන යුද්ධයකදී ඇමරිකාව පැත්තේ ලංකාව ඉන්න වෙලාවේදී ඒ ඇමරිකාව වෙනුවෙන් ලංකාවේ ඉඩම් පාවිච්චි කරන්න, ලංකාවේ තාක්ෂණය පාවිච්චි කරන්න, ලංකාවේ ගුවන් සේවාවන් පාවිච්චි කරන්න, ටෙලිකොමියුනිකේෂන් පහසුකම් පාවිච්චි කරන්න, වරාය සහ ඉන්ධන පාවිච්චි කරන්න ලබා දෙනවයි කියන එකඟතාවය තියෙනවා. දෙපාර්ශ්වයයි කියලා තියෙනවා. හැබැයි ඉතින් අපි යුද්ධයකට පැටලිච්ච වෙලාවට අපි ඇමරිකාව ඉඩම් ඉල්ලන්නේ නැහැ. අපි ගිහිල්ලා කියන්නද දැන් අපේ යුද කඳවුරක් ගහන්න ඕන පොලිරා කොහෙද ඇමරිකාවේ චිකාගෝ වල කැලිෆෝනියාවේ දෙයිද? නේ අපිට ඇමරිකාවෙන් තෙල් ගන්න එහෙම නැහැ මේ ගිවිසුම්. මේවා අත මිරිකලා අඹරලා කරකවල ගහන ගිවිසුම්. මේ තියෙන්නේ ඇමරිකාව යුද්ධයකට පැටලෙන වෙලාවේදී මේ කලාපය ඇතුලේ ආසියාවේ අන්නේ වෙලාවට ලංකාවේ ඉඩම් ටික පාවිච්චි කරන්න, තෙල් ටික පාවිච්චි කරන්න, වරාය පාවිච්චි කරන්න පහසුකම් හදාගන්න ගිවිසුම්. සමාන කොන්දේසි කියලා තිබ්බට වැඩක් නැහැ. මොකද ඒ කොන්දේසි අපට අදාළ වෙන්නේ නැහැ. අපි ගිහලා ඇමරිකාවේ ඉඩම් පාවිච්චි කරන්නෙත් නැහැ, වරාය පාවිච්චි කරන්නෙත් නැහැ, තෙල් පාවිච්චි කරන්නෙත් නැහැ. ඒක අපට අදාළ වෙන්නේ නැහැ. ඒ ගිවිසුම් අත්සන් කරා. අපි අහන ප්‍රශ්නේ මෙච්චරයි. අද මෛත්‍රීපාල සිරිසේනට ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න ජනවරමක් නෑමගේම එදා මහින්ද රාජපක්ෂලාට 2007 දී මේ රටේ ජනතාව ඇමරිකාවට රටේ ආරක්ෂාව පාවා දෙන්න මෙවැනි පාවා දීමේ ගිවිසුමක් අත්සන් කරන්න ජනවරමක් දීලා තිබුණේ නැහැ. ජනවරමක් නැහැ. හැබැයි ඒ ජනවරමට
පිටුපාල තමයි ජනතාවට හොරා තමයි ඒ ගිවිසුම අත්සන් කරේ. නමුත් අපිට ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන හැකියාව අනුව බලය අනුව අපිට කරන්න පුළුවන්කම තිබිච්ච දේ තමයි හෙළිදරව් කරන එක. නැතුව ඒක පරාජය කරන්න තරම් අපිට බලයක් ජනතාව දීලා නැහැ. ඒක නිසා අපිට පුළුවන්කම තිබුණේ එදත් මේ ඇක්සා ගිවිසුම මොකක්ද කියලා රට හෙළිදරව් කරන එක විතරයි. අද වගේ දැන් මේ වගේ අවුරුදු 10කින් මේ ගිවිසුමේ කාලය අවසానයි. මේ ගිවිසුම ගහන්න සිද්ධ වුණේ 2017 දක්වා පමණයි. 2007 ඉඳලා 2017 මාර්තු 5 වෙනකොට මේ ගිවිසුම අවසන් වුණා. මොකද මේ ගිවිසුමේ වගන්තියක් තිබුණා අවුරුදු 10කින් පස්සේ මේ ගිවිසුම අවසන් කියලා. දැන් මොකද සිද්ධ වුණේ? 2017 මාර්තු 5 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ගහපු ගිවිසුම අවසන් විය යුතුව තිබුණා. හැබැයි ඒක එහෙම නෙමෙයි සිද්ධ වුණේ. නැවත 2017 මාර්තු මාසේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ අපි දැනගෙන හිටියා මේ ගිවිසුම අලුත් කරනවා කියලා. මොකද බොහෝ අයට මම මේක නැවත අවධාරණය කරන්නේ බොහෝ අයට මේ රට ගැන කැක්කුම ඇති වෙන්නේ මොහොතකට විතරයි. හදිස්සිය මතක් වෙන්නේ. ඒ මොහොතේ තියෙන සිද්ධියට මතක් වෙන්නේ. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ අප්‍රේල් 21 ඇති වෙච්ච ප්‍රහාරයෙන් පස්සෙත් හදිස්සියේ දේශප්‍රේමීන් වෙච්ච මිනිස්සු ඉන්නෝ රට ගැන කැක්කුම හැදිලා. ජනතාව කුලප්පු කරගෙන තව මිනිහෙක්ගේ කඩයක් ගිනි තියන්න දේශපාලන වාසි ගන්න කුලප්පු වෙන දේශප්‍රේමීන්. අපි හැම නෙමෙයි. එනිසා අපි දැනගෙන හිටියා 2017 මාර්තු 5 වෙනිදා වෙනකොට මේ ගිවිසුමේ කාලය අවසానයි නම් නැවත ආණ්ඩුව මේ ගිවිසුම අලුත් කරන්න මැදිහත් වෙනවා ඉඳ තියනවා කියලා. ඒ නිසා හරියට මෙදාම 2017 මාර්තු 5 ඔබ අවශ්‍ය නම් මාධ්‍ය බලන්න ජනමාධ්‍ය බලන්න 2017 මාර්තු 5 මේ ගිවිසුම අවසන් වෙන දවසේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටට කිව්වා ජනතාවට කිව්වා මෙන්න මෙවැනි ගිවිසුමක් තිබුණා මේ ගිවිසුම අද අවසానයි නැවත මේ ගිවිසුම අත්සන් කරන්න දෙන්න බෑ මේ ගිවිසුමට විරුද්ධ වෙන්න ඕන මේක අත්සන් කරන්න එපයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා කියලා. අපි දැනගෙන හිටියා මේක අත්සන් කරයි කියලා. ඒක එතනින් අපි නතර වුණේ 2017 ජූනි 21 වෙනිදා 2017 මාර්තු 21 වෙනිදා සමාවෙන්න. මාර්තු මාසේ 21 වෙනිදා අපේ පක්ෂයේ නායක අනුර ඉසානායක සහෝදරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. අගමැතිවරයාගෙන් ඇහුවා දැන් මේ ගිවිසුම අවසන් නේද? තවදුරටත් මේ ගිවිසුම අත්සන් කරන්න යනවද? මේ ගිවිසුමේ කටයුතු මොකද ගන්න කියලා. උත්තර දුන්නේ නැහැ. වරින් වර මග ඇරියා. නමුත් මග ඇරලා අවසානයේ 2017 ජූනි 21 වෙනිදා ප්‍රශ්න අහලා මාස දෙකකට පස්සේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා හැන්සාඩ් වාර්තාවේ තියෙනවා එවැනි ගිවිසුමක් තිබුණා. හැබැයි අපි ඒ ගිවිසුම නැවත දික් කරන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවට කිව්වා. කවුද කිව්වේ? රනිල් වික්‍රමසිංහ. අගමැතිවරයා කිව්වා ඇමරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුම අපි අලුත් කරන්නේ නැහැ කියලා. ජූනි 21 වෙනිදා. නමුත් 2017 අගෝස්තු 4 වෙනිදා මේ ගිවිසුම යලි අලුත් කළා. මේ ගිවිසුම යලි අලුත් කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට පොරොන්දු වෙලා තියෙද්දී ඒ තියෙන්නේ මේ ගිවිසුම. අලුත් ගිවිසුමක් ගැහුවා. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක. බරපතලකම තියෙන්නේ මේ ගහපු ගිවිසුම 2007 මාර්තු ගහපු ගිවිසුමේ දිනයක් තිබුණා කාලයක් තිබුණා අවුරුදු 10කින් මේක ඉවරයි කියලා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ ගහපු ගිවිසුමේ බරපතලම දේ තමයි මේක අවසන් වෙන කාලයක් නැහැ. මේක සදාකාලික ගිවිසුමක්. ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනකන් තියෙන ගිවිසුමක්. හැමදාටම තියෙන පුළුවන් විදියට මේ ගිවිසුම ගැහුවා. මේක තමයි බරපතලම පාවා දීම ඊට පස්සේ සිද්ධ වෙච්ච. මේ අක්සා ගිවිසුම මුලින් ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරපු ගිවිසුම 2007 දී 2017 දී අවසන් වුණා. 2017 අවසන් වෙච්ච වෙලාවේදී නැවත අත්සන් නොකළ යුතුව තිබුණා. හැබැයි එහෙම තිබෙද්දී රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව මොකද කරේ? ඒක අත්සන් කළා සදාකාලයට. සදාකාලයටම අත්සන් කළා. 2017 අගෝස්තු 4 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරක්ෂක ලේකම් මගින් මේ ගිවිසුම අත්සන් කරනවා සදාකාලයට. අවසාන වෙන දිනයක් නැහැ. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ පක්ෂයේ විමල් රත්නායක සහෝදරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවස්ථා ගානක කතා කළා තමයි මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකට ලේකම් බ්‍රිගේඩියර් කපිල වෛද්‍යසේකරයි ඇමරිකානු තානාපතිවරයා තමයි මේ කිවිසුමට අත්සන් කරන්නේ. බලන්න මේ කිවිසුම අත්සන් කරන වෙලාවේ දැන් ජනාධිපතිවරයා පස්සේ අහනකොට කියනවා මම හොයනවලු මෛත්‍රීපාල සිරිසේන මේ කියන්නේ. මොකද එයා ඔක්කොම දැනගන්නේ පස්සේනේ. එක්ක පත්තරෙන් දැනගන්නේ, Facebook එකෙන් දැනගන්නේ. එයා කියනවා මේ මට මෙවැනි කිවිසුමක් අත්සන් කරන්න කියලා කියපු එක කවුද කියලා මං හොයනවලු. තේරෙනවද? මේ කැබිනට් පත්‍රිකාව තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන අත්සන් කරලා. මේ කිවිසුම ගැන කැබිනට් මණ්ඩලයට දානවා අමාත්‍ය මණ්ඩල සටහනක් 2017 ජුනි 30 මේ බාන එකේ අන්තිමට කියන දේ යෝජනා කරුණු ගොඩක් කියලා කියන යෝජනාව පවතින ගෝලීය ආරක්ෂක තත්ත්වයන් ජාත්‍යන්තර සම්බන්ධතා තවදුරටත් ධනාත්මක පවත්වාගෙන යාම සහ නව තාක්ෂණික අවස්ථා වර්ධනය කර ගැනීමට සහ ශ්‍රී ලාංකිකයින් සඳහා පුහුණු හා සංවර්ධන අවස්ථා උදා කර ගැනීමට මෙම කිවිසුම් මගින් අවස්ථාව සැලසෙන හේයින් අත්සන් කිරීමට යෝජිත කිවිසුම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරමි. කවුද? ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන. එයාම අස්සන ගහලා මිනිහා කියන පස්සේ මං හොයනවලු මට මේකට අස්සන් ගන්න කිව්වේ කවුද කියලා. එන් අපේ රටේ ජනාධිපතිගේ හැටි. කල්පනා කරලා බලන්න. මේ කිවිසුම අස්සන් කරා. මේ කිවිසුම් පිළිබඳව සමහර නීති උපදේශක ආරක්ෂක අමාත්‍යාංශ නීති උපදේශකවරුම මේ කිවිසුම ගැන ප්‍රශ්න කළා. මේ කිවිසුම අස්සන් කරන්න එපා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි ඔබතුමාලට කියන්න ඕන මේක අමුමමු යුද කිවිසුමක්. රට පාවා දීපු කිවිසුමක්. දින නියමයක් නැතුව රටේ ආරක්ෂාව බිල්ලට දීපු කිවිසුමක්. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක් තිබ්බා. පාර්ලිමේන්තුවේ කාර්ක සභාව වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ එදා අත්සන් කරා වගේම මෛත්‍රීපාල සිරිසේන මෙදා අත්සන් කරන මේ කිවිසුම බරපතල බව දන්න නිසා අපි දිගින් දිගට මැදිහත් වීම කළා. අපි කතා කළා, බලපෑම් කළා. නමුත් අවසානයේ අපිත් එක්ක එකතු වුණා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන්. එක උසස් නිලධාරී මහත්තයෙක්. එයා දිගටම මේකට විරුද්ධව කටයුතු කළා. එතුමා කිව්වා අවසානයේ බැරිම තැන අත්සන් කරන්න ඕනම නම් මේක අත්සන් කරන්න දින නියමයක් ඇතුව අවසන් වෙන දිනයක් දාලා අත්සන් කරගන්න. මේක දින නියමයක් නැතුව අත්සන් කරන්න එපා, ඒක අපරාධයක් වෙයි කියලා. ආණ්ඩුව කිව්වා මොකද්ද? නෑ ඒක අපේ ප්‍රතිපත්තිය. නිලධාරියා කිව්වා එහෙමනම් මේක අඩුතරමේ පාලනයක් කරන්න. අවසානයේ මොකද උනේ? අර ජනාධිපති තාත්තා පොතේ තියෙනවනේ ජනාධිපතිගේ දූ කියනවනේ. තාත්තා කරන්න ඕන දේ කොහොම හරි කරනවා. ඒක හින්දා නේද? කුඹුර ගිනි තිබ්බා කියලා. අන්න ඒ වගේ මොකද කරේ? කරන්න ඕන දේ කරන්න ඕන නිසා මේ පාවාදී මේ කිවිසුම අත්සන් කරන්න ඕන නිසා මේකට විරුද්ධ වෙච්ච නිලධාරියා මාරු කළා. මේකට විරුද්ධ වෙච්ච නිලධාරියා ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාරු කළා තනතුරේ. තනතුරෙන් නිලධාරියා මාරු කළා කිවිසුම අත්සන් කළා. එහෙම තමයි රටේ ආරක්ෂා බාර ආරක්ෂක ඇමති ජනාධිපතිවරයා කටයුතු කරේ. මහින්ද රාජපක්ෂලා කතා කරේ නෑ. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඔය මහලොකුවට පුම්බන දේශප්‍රේමියෝ එක එක්කත් එදා පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රශ්න කළේ නෑ. විමල් වීරවංශලා එදා ප්‍රශ්න කරේ නෑ. ඒ ආණ්ඩුවේ läගල හිටපු චම්පික රණවකලා එදා මේ කිවිසුම ප්‍රශ්න කළේ නෑ. දින නියමයක් නැතුව ඇමරිකා එක්සත් ජනපදයට ඕන වෙලාවක ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ කොලනියක් කරන්න කඳවුරක් බවට පත් කරන්න මේ පාවාදී මේ කිවිසුම අත්සන් කරද්දී මේකට විරුද්ධව කෑ ගැහුවේ කතා කළේ ජනතා විමුක්ති පෙරමුණේ අපි විතරයි කියන්න කනගාටුයි. මේ මාධ්‍ය වලට ඒක පෙනුනේත් නැහැ. රටේ මාධ්‍ය වලට ඒක පෙනුනේත් නැහැ. අද මේ පිම්බෙන පුම්බන මාධ්‍ය වලින් පුම්බන බොරු සබම් පෙන දේශප්‍රේමියෝ පාර්ලිමේන්තුවේ එදත් හිටියා. එකෙක් කතා කරේ නැහැ. මේක තමයි ඇත්ත தත්ත්වය. සිරිසේන කුඹුරට ගිනි තිබ්බා වගේ ගිනි තියලා නිලධාරීන් එලවලා දාලා මේ පාවාදී මේ කිවිසුම අත්සන් කරා. මේක යුද කිවිසුමක්. ඒක දෙකක් නැහැ. දැන් මට එක දෙයක් කියන්න තියෙනවා. තමුන්නාන්සලට මේ කියන්නේ. ওই මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා කියන්නේ ප්‍රබන්ධ දේශප්‍රේමී. ඇත්ත නෙමෙයි. ඇත්ත නෙමෙයි. මේ මීඩියා වලින් පුම්මන යථාර්ථේ නැති හොරකම් කරලා, දූෂණ කරලා, පවුල් වලින් රට පාලනය කරන්න හදලා, රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරලා, රට විනාශ කරලා, Tamanට ඕන සැපක් විඳින්න බලාගෙන ඉන්න. ඒ වෙනුවෙන් ජාතික සම්පත් විකුණන්න ඕන වෙලාවක පෑන අත උස්සන බොරු පුස් ඇත්තටම ගත්තොත් කාඩ්බෝඩ් වීරයෝ. වීරයෝ කියන්නත් ලැජ්ජයි.
කාඩ්බෝඩ් ගොඩවල් මේවා. පුම්බපුව විතරයි. ඔය අපේ පොඩි ළමයි අර ඉස්කෝලේ යන කාලේ ගෙනල්ලා නේද? හුලං ගහලා පුම්බනවා. කොහේ හරි හිලක් ගිය ගමන් චූස් ගාලා බහිනවා. අන්න ඒ වගේ බොරු දේශප්‍රේමී හැවතවර ගත්ත කට්ටිය විතරයි. ඒක හොඳටම පැහැදිලි මෙවැනි ක්‍රියාමාර්ග වලට ඒගොල්ලෝ කොච්චර නිහඬව ඉන්නවද කියලා. කොච්චර නිහඬව ඉන්නවද කියලා. එතකොට ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ ඒගොල්ලොන්ට. අපට කෑ ගහනවා හැමතිස්සෙම. නමුත් ඇත්තද මේවා ඔක්කොම වෙන්න ඇරලා මේ ඔක්කොම දිහා බලාගෙන ඒගොල්ලොන්ගේ වාසිය පහසුකම් වෙනුවෙන් ඒගොල්ලෝ ඉන්නවා. මේක තමයි යථාර්ථය. ඒක තමයි එදා සිද්ධ වුණේ. මේගොල්ලෝ මාධ්‍ය ප්‍රබන්ධ විතරයි. අපිට කෙටි වචනෙන් කියන්න පුළුවන් එච්චරයි. මාධ්‍ය ප්‍රබන්ධ විතරයි. මාධ්‍ය වලින් හදන ප්‍රබන්ධ කතා තියෙනවනේ. අර අපි ඉස්කෝලේ යන කාලේ ගෙන නේද? රහස් පරීක්ෂක කතා වගේ ඒවා. ෂර්ලොක් හෝම්ගේ කතා වගේ. සයන්ටිෆික් ෆික්ෂන් තියෙන්නේ සමහර. අන්න ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා කියන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා තනිකර ප්‍රබන්ධ. පුම්බනකම් උඩ යනවා. එච්චරයි. මේ වගේ යථාර්ථයේ මේවා ඇත්ත කිව්සුම් මේවා. ඒක නිසා තමයි ආණ්ඩුව වලට පුළුවන් උනේ රටට හානි කර මේ කිව්සුම් වලට බය නැතුව අස්සම් කරන්න. ඒගොල්ලෝ විපක්ෂේ කාර්යභාර කරේ නැහැ. මොකද ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂي දැද්දි 2007 මේ අක්සා කිව්සුම මේ විදිහට අස්සම් කළා. 2007 දී ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 10කට අස්සම් කරපු කිව්සුම තමයි 2017 දී අගෝස්තු මාසේ 4 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන දින නියමයක් නැතුව සදාකාලිකව ඇමරිකා එක්සත් ජනපදයට ලංකාවේ පහසුකම් සැපයීමේ කිව්සුම අස්සම් කරේ. ඒක තමයි දෙවනි තුන්වෙනි පාවා දීමේ කිව්සුම. ඊළඟට එතනින් නතර වුණේ නැහැ. මේක 1000 අපි විශ්වාස කරනවා 1815 පාවා මේ කන්ද උඩරට පාවා දුන්නට පස්සේ රටේ ඇතිවෙච්ච බරපතලම පාවා දීමේ කිව්සුම් වල එකක් තමයි මේ ඇක්සා කිව්සුම. ඒකේ ආයෙ දෙකක් නැහැ. ඒක කොච්චර ඒ විදිහටදයි කියලා තේරෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ නිකන් තියෙන සමාජිකදී නෙමෙයි. බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙච්ච මේ කලාපයේ යුද්ධයක් ඇති වෙච්ච දවසක කිසි කෙනෙකුට සහතිකයක් නැති වෙන්නේ නැහැ කියලා. අන්න එදාට අපිට බලා ගන්න පුළුවන් මේ නූතන මෝඩ තකතිරු දුර්වල දුබල පාලකයෝ අපේ රට කොයිතරම් දුරට ඇමරිකා එක්සත් ජනපදයට පාවා දීලා තියෙනවද කියලා. ඒක ඊළඟ අධ්‍යයන තමයි මේ අස්සම් කරපු සෝෆා කියන කිව්සුම. අස්සම් කරන්න යන සමා වෙන්න දැන් අස්සම් කරන්න යෝජිත වෙලා තියෙන. ඊළඟ කිව්සුම තමයි මේ අක්සා කිව්සුම වගේම status of forces agreement කියන කිව්සුම. සෝෆා කියන කිව්සුම. මේකත් ඒ වගේ බරපතල කිව්සුමක්. කලින් කිව්සුමේ තිබුණේ ඇමරිකාවේ හමුදාවක් යුද්ධයකට ඇවිලිච්ච වෙලාවකදී යුද්ධයකට මැදිහත් වෙච්ච වෙලාවකදී ඒ සඳහා ඉඩම් තෙල් වරාය ටෙලිකොමියුනිකේෂන් තාක්ෂණික පහසුකම් ලබා දීමේ කිව්සුමක්. රක්ෂා කිව්සුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ යුද්ධයක් නැති වෙලාවෙදී. යුද්ධයක් තියෙන වෙලාවේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ සෝෆා කිව්සුම එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා අමු යුද කිව්සුමක් යුද්ධයක් තියෙන්න ඕනේ නැහැ මේකට. යුද්ධයක් නැති වෙලාවේදී ඇමරිකානු ඔත්තුකරුවන්ට ඇමරිකානු හමුදාවට වීසා නැතුව පාස්පෝර්ට් නැතුව ඇමරිකාවට ලංකාවේ නීති රීති බලපාන්නේ නැතුව ලංකාවේ නීතිය එයාට අදාළ නොවන විදියට ඕනෑම වෙලාවක ලංකාවට කඩා වැදීමේ හැකියාව පහසුකම් කියන කිව්සුමක් තමයි මේ අස්සංකානේ සෝෆා කිව්සුම. ඒක අනුව ලංකාවේ තියෙන නීතිය එයාට අදාළ වෙන්නේ නැහැ. මම ඒ ටිකේ කරුණු ටික වෙනම කියන්නම්. ඇමරිකානු හමුදාව ලංකාව තුල පදිංචි වෙන්න ඔවුන්ට අවශ්‍ය ඕන වෙලාවක වැඩ කරගෙන යන්න පහසුකම් හදන කිව්සුමක්ටත් වඩා ඇත්තටම ඔවුන්ගේ කොන්දේසි වලට අපි යටත් කිරීමක් මේක සිද්ධ වෙන්නේ. මේ යටත් වීම ආරම්භ වෙන්නේ 1995 දී. 1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආණ්ඩුව තමයි මේ කිව්සුමට මුලින්ම යටත් වෙන්නේ 1995 පෙබරවාරි 9 වෙනිදා. වැදගත් දේ මොකක්ද දන්නවද? මේ පෙබරවාරි 9 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය ලංකාවේ තානාපති කාර්යාලයෙන් 1995 පෙබරවාරි 9 වෙනිදා මෙන්න මේ වගේ ලියුමක් එවුවා. කාට දෙවන්නේ ජනාධිපතිට. ආරක්ෂක ඇමතිය හැටියට. චන්ද්‍රිකාට එවන ලියුමක්. ඒ ලියුම කියන්නේ මොකක්ද දන්නවද? මේ ලියුම ලැබුණ බව සනාථ කරන්න සනාථ කරපු දවසේ ඉඳලා මේක කිව්සුමක්. එච්චරයි. නැතුව දෙපාර්ශ්වයක් අස්සම් කරන්නේ නැහැ. බලන්න මේ කියන විදිය.
With the foregoing acceptable to the government of Sri Lanka, the embassy has further honor to propose that this note, together with the reply from the government of Sri Lanka, shall constitute an agreement between the two governments effective from the date of the government of Sri Lanka reply. ශ්‍රී ලංකාවේ රජය මේකට රිප්ලයි කරපු දවස් ඉඳලා මේක ව්‍යවස්ථානුකූල වෙනවා. මේක ගිවිසුම් ගත ව්‍යවස්ථාවක් බවට පත් වෙනවා. එහෙමයි මේක තියෙන්නේ. චන්ද්‍රිකාර හැමදේමත් too late හින්දා මේක පෙබරවාරි 9 වෙනිදා ආපු ගමන් 10 වෙනිදා උත්තර ඇරියේ නැහැ. චන්ද්‍රිකාගේ දවස්වල තිබුණේ ප්‍රමාද වීමේ දෝෂයක් ලෙඩක්. නිසා මේ ගිවිසුමට එයා උත්තර ඇරියේ මැයි මාසේ 16 වෙනිදා. මැයි මාසේ 16 වෙනිදා චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට යවන උත්තරයක්. ඒ උත්තරය යවන්නේ කොහොමද? මෙන්න මේ දවසේ ඉඳලා බලපවත්වන පරිදි effective date එක 1995 මැයි මාසේ 16 වෙනිදා ඉඳලා ඔබ කියු පරිදි ඔබගේ ලිපිය අපි බාරගනිමි. ඒ නිසා අපි එකඟයි. එහෙම තමයි මේකට අස්සන යෙදුනේ. ලිපිය පිළිගැනීමෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අඩුතරමේ ලෑස්ති වුණේ නැහැ මේසකට අවිලා වාඩි වෙලා ගිවිසුම අස්සම් කරගන්න. එහෙම ඕනකමක් තිබුණේ නැහැ එදා. තානාපති කාර්යාලයෙන් ලියුමක් එව්වා. ලියුම බාර ගන්නව නම් ඒක කොන්දේසි පිළිගත්තා හැටියට සලකනවා කියලා. එහෙම තමයි මේ සෝෆා ගිවිසුම අස්සම් කරේ. ලිපිය පිළිගැනීම තමයි ගිවිසුම බලාත්මක වුණේ. එතනින් පටන් ගත්තේ 2015 පස්සේ ඇත්තටම චීනේ බලවත් වුණාට පස්සේ චීනේ මේ කලාපයේ ආසියානු කලාපයේ ආර්ථික වෙළඳ බලවතෙක් බවට පත් වුණාට පස්සේ දැන් ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වෙලා තියෙනවා මේ ගිවිසුමේ ලංකාවත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ මාලදිවයින් අනිත් රටවලත් එහෙම ඇති ලංකාවත් එක්ක ඇති කරපු ගිවිසුම තවත් බලවත් කරන්න. තවත් ශක්තිමත් කරන්න. අන්නේ ශක්තිමත් කිරීමේ දිශාව වෙනුවෙන් වුන් මොකද කරන්නේ? දැන් මේ ගිවිසුම බලවත් කරන්න කියලා අවස්ථා ගානකදී කටයුතු කරමින් ඉන්නේ. මේ අනුව තමයි 2015 දී මේකත් මතක තියාගන්න. මේ ගිවිසුම අස්තම් කරයි කියලා දැනගත්තට පස්සේ මේක ක්‍රියාත්මක කරලා දැනගත්තට පස්සේ 2015 දී නැවත මේක බලවත් කරන්න යන බව තේරුම් ගත්තට පස්සේ අපේ පක්ෂයේ බිමල් රත්නායක සහෝදරයා අපේ ජාත්‍යන්තර අංශයේ වෙනුවෙන් ඇමරිකානු තානාපති කාර්යාලයටම ලියලා අපි ඉල්ලනවා මේ සෝෆා ගිවිසුමේ අලුත් කොන්දේසි මොනවද කියලා. සෝෆා ගිවිසුමේ අලුත් කොන්දේසි මොනවද? ඕගොල්ලෝ මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ අනුව තමයි 2018 අගෝස්තු 28 වෙනිදා මෙන්න මේ ආණ්ඩුවට මේ සෝෆා ගිවිසුමේ අලුත් ඇග්‍රීමන්ට් එක ඒගොල්ලෝ යවනවා. අපි ඒක ඒවනට ලබා ගන්න තිබුණා යම් කරුණු ප්‍රමාණයක් පමණක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අලුත් කොන්දේසි දාලා මේ කොන්දේසි මාලාව ඒගොල්ලෝ යවනවා. ආණ්ඩුවට යවනවා. මොනවද මේ කොන්දේසි තියෙන්නේ? මේ කොන්දේසි වල තියෙනවා ඇමරිකා හමුදා නිලධාරීන්ට මතක තියාගන්න. ඇමරිකානු හමුදා නිලධාරීන්ට ඒ වගේම යුද කොන්ත්‍රාත්කරුවන්ට මොකද ඇමරිකාව වෙනුවෙන් යුද කොන්ත්‍රාත් කරන හමුදාවේ නෝනා ඉන්නවා. රහසොත්තු සේවාවලා ඉන්නවා. අන්නේ යුද කොන්ත්‍රාත්කරුවන්ට තානාපති වරප්‍රසාද ලබා දෙන්න කියලා. ඒ කියන්නේ තානාපති කාර්යාලයේ ඇමරිකානු නිලධාරීන්ට තියෙන වරප්‍රසාදම හමුදා සහ යුද කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන්න කියලා මේ කොන්දේසි වල තියෙනවා. අලුත් කරන කොන්දේසි වල. ඒ විතරක් නෙමෙයි ඊළඟට තියෙනවා ලංකාවට එන හෝ යන කිසිදු ඇමරිකානු සොල්දාදුවෙකු පාස්පෝර්ට් අනවශ්‍යයි. වීසා අනවශ්‍යයි. ඔවුන්ගේ හැඳුනුම්පත විතරක් ප්‍රමාණවත්. එයාපෝට් එකේදී පෙන්වනවා මම ඇමරිකානු හමුදාවේ කෙනෙක්, මම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවෙක්, මම ඔත්තුකරුවෙක්, මෙන්න මගේ ඩෙන්ටිටි එක කියලා එච්චරයි. හමුදා කොන්ත්‍රාත්කරුවන් එනකොටත් ඔවුන්ව පරීක්ෂා කරන්න බෑ කියලා තියෙනවා. මේ කිව්සුමේ කොන්දේසි වල තියෙනවා. රටේ ජනාධිපතිවරයාටත් එහෙම නැහැ. ලංකාවේ ජනාධිපතිවරයා යන්න බෑ එහෙම ඇමරිකාවට. ලංකාවේ ජනාධිපතිට ඇමරිකාවේදී නැති වරප්‍රසාද ඇමරිකානු යුද කොන්ත්‍රාත්කරුවන්ට සහ හමුදා නිලධාරීන්ට මේ සෝෆා ගිවිසුමෙන් ලියලා දෙනවා. සාධික කරනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේදී උන්ට බලපවත්වන්නේ ලංකාවේ නීතිය නෙමෙයි ඇමරිකාවේ නීතිය. යුද කොන්ත්‍රාත්කරුවෙක්, ආරක්ෂක නිලධාරියෙක්, ඇමරිකානු සොල්දාදුවෙක් ලංකාවේ කවුරු හරි කෙනෙක් මැරුවොත්, මිනිමරුවක් සිද්ධ වුණොත් ඔහුට බලපවත්වන්නේ ලංකාවේ නීතිය නෙමෙයි ඇමරිකාවේ නීතිය. මේකට අනුගතොත්. ඔයගොල්ලන්ට මතකයි මේ සහරාන් කල්ලියේ ඝාතනයෙන් පස්සේ
අර කොළඹ ජාත්‍යන්තර හෝටලයක ප්‍රධාන හෝටලයක මේ වගේ උපකරණ ප්‍රමාණයක් බල්ලෙක් චෙක් කරා. ඒ වෙලාවේ ඒක ඇමරිකානු තානාපති කාර්යාලයට සම්බන්ධයි කියලා ඒගොල්ලෝ චෙක් කරන්න නැතුව අරගෙන ගියා. ඒ වගේ දේවල් වලට ලංකාවේ නීතිය බලාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි මේ කොන්දේසිය දාන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවක ඒවා ඉතින් යටින් කරන දේවල්නේ. මම කියන්නේ උදාහරණයට මම මේ කිව්වේ. උදාහරණයට කිව්වේ එවැනි කොන්දේසි තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. එවැනි යෝජනා තමයි මේකේ තියෙන්නේ. ඒගොල්ලෝ මේ වෙලාවේ අරගෙන ගියා ඒක. කවුරුත් ඒක ප්‍රශ්න කරේ නැහැ. ඒ ඇමරිකන් හමුදාවට ලංකාවේදී Tamanගේ sannivedana පද්ධතියක් භාවිතා කරන්න ඇමරිකන් හඬ වගේ පාවිච්චි කරන්න ඉඩකඩ මේකෙන් ඉල්ලලා තියෙනවා. මේව තමයි සෝෆා වල තියෙන තාම අස්සම් කරලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ඔය මයික් පොම්පෙයිලා ලංකාවට එන්න දැඟලන්නේ මේ යූසුම බලාත්මක කිරීමේ තහවුරුව ලංකාවේ මේ දුර්වල දුබල ආණ්ඩුවෙන් ගන්න. සමහරවිට උන් හිතනවා ඇති ලංකාවට එන්නේ නැතුවම මේව අස්සම් කරගන්න පුළුවන් කියලා. මොකද 1995 චන්ද්‍රිකා කුමාරතුංගලගෙන් අස්සම් කරගන්නේ මූණ බලන්නෙත් නැතුව. රිප්ලයි ලෙටර් එකෙන් තමයි අස්සම් කරගත්තේ. ඔයගොල්ලෝ මේක ලියුම ලැබුණද කියලා සනාථ කළ ලෙවන්න. එතකොට ගිවිසුමක් බවට ඒක පත් වෙනවා කියලා තමයි 1995 දී අස්සම් කරගත්තේ. ඒක තමයි දැන් 2018 අගෝස්තු මාසේ 28 වෙනිදා අලුත් කොන්දේසි දාලා ආණ්ඩුවට මේක ලෙවලා තියෙන්නේ. දැන් මේකට ඔයගොල්ලෝ අස්සම් කරන්න ඕන කියලා. කල්පනා කරලා බලන්න. ඉතින් මේවා අස්සම් කරාම අපිට මොකද ඉතුරු වෙන්නේ? ඔයගොල්ලෝ කියන්නේ ශ්‍රී ලංකාව කියන ස්වෛරීත්වයට, ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට, ශ්‍රී ලංකාව කියන රටට මෙවැනි කොන්දේසි දාගත්ත කිව්සුම් වලට ගියාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? මේක වෙන මොකක්වත් නෙමෙයි. මේකට හේතුව වෙන මොකුත් නෙමෙයි. එක බලවතෙකුට කප්පන් ගෙවනකොට තව බලවතෙකුට යටත් වෙන්න සිද්ධ වෙනවා. එක බලවතෙකුට කප්පන් ගෙවනවා තව බලවතෙකුට යටත් වෙන්න සිද්ධ වෙනවා. ලංකාව දිගටම මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා තමන්ගේ බලය තියාගැනීම වෙනුවෙන් චීනයට කප්පන් ගෙවමින් ඉන්නවා. චීනයට කප්පන් ගෙවනකොට ඒකට එකට එක කරන්න අනිත් පැත්තෙන් ඇමරිකාවට කප්පන් ගෙවන්න සිද්ධ වෙනවා. මොකද ඇමරිකාවේ උපාය මාර්ගයේ තියෙන චීනය මේ කලාපයේ ආසියාවේ බලවත් වෙනවා නම් ඒකට එරෙහිව ඔවුන්ගේ යුද ආර්ථික දේශපාලන බලපෑම වැඩි කරන එක. කවුරු හරි දුර්වල දුබල ආණ්ඩුවක් ඉන්නව නම් බලවත් කරන අනිවාර්යෙන් ඒකට ප්‍රතිවිරුද්ධව තමන්ගේ බලය ඇමරිකා එක්සත් ජනපදයේ යොදවනවා. ඒක මේ සිද්ධ වෙන්නේ. මේක අරුම් පුදුම දෙයක් නෙමෙයි. හැමදාම සිද්ධ වෙන්නේ තමයි ඇමරිකාවට මොකද අපි කියන්න ඕන? මේක දික් කරනකොට අපි කියන්න ඕන මොකද්ද? 1995ම චන්ද්‍රිකාලට රිප්ලයි එක වෙනකොට චන්ද්‍රිකාලට එවනකොට මේකට අස්සම් කරලා එවන්න කියලා එදාම කියන්න තිබුණ දේ මොකද්ද? මේක උඹලගේ කොලොනියක් නෙමෙයි. මේක උඹලගේ රට නෙමෙයි. මේක අපේ රට. මේක ශ්‍රී ලංකාව. ඇමරිකාවේ අපි ඔයගේ ගිවිසුම් උඹලට එවන්නෙත් නැහැ. අපට එවන්නත් එපා. වහා මාර්ගකට ඵලයල්ලා කියලා කියන්න ධෛර්යය කොන්ද තියෙන තිබුණා. මේ දුබල පාලකින්ට ඒව නැහැ. මේගොල්ලෝ ඇමරිකාව හිතන්න කලින් අස්සම් කරන කට්ටිය. ඉන්දියාව හිතන්න කලින් අස්සම් කරන කට්ටිය. චීනය හිතන්න කලින් අස්සම් කරන කට්ටිය. මේක තමයි ඇත්ත. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හිතන්නත් කලින් ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් කියලා දැන් මේ බලවතුන්ටම විශ්වාසයක් හදා දීලා තියෙනවා. මම ඔබෙන් අහන එක ප්‍රශ්නයක්. අපට පුළුවන් ද මේ වගේ කිවිසුමක් යවන්න මේ වගේ යුද ආර්ථික කිවිසුමකට මේ වගේ බලවත් කිවිසුමකට ලෝකේ දුබලම රට තෝරගෙන ශ්‍රී ලංකාවට පුළුවන් ද කිවිසුමක් අස්සම් ගන්න කියලා මේ වගේ කොන්දේසි මාලාවක් දාන්න. ස්වාසලන්තයටවත් අපි මේ වැනි කොන්දේසි මාලාවක් දැම්ම කියනකො මාලදිවයින්ට ඒගොල්ලෝ පිළිගනීද? කල්පනා කරලා බලන්න රටක් පිළිගන්න කොන්දේසිද මේ? ඒ හමුදාවට ඒ කොන්ත්‍රාත්කරුවන්ට යුද කොන්ත්‍රාත්කරුවන්ට ලංකාවේ නීති අදාළ නැති ලංකාවේ මිනිස්සු මැරුවත් ලංකාවේ නීති අදාළ නැති කොන්දේසි දාන්න අපට පුළුවන් ද කොහේ හරි ලෝකේ රටකට නෙමෙයි දූපතකටවත් දාන්න බෑ අපිට. මිනිස්සු නැති දූපතකටවත් දාන්න බෑ අපිට. මෙවැනි කොන්දේසි. හැබැයි මේ ශ්‍රී ලංකාවේ ජනතාව පත් කරගත්ත මේ තකතිරු පාලකයෝ කියන්නත් කලින් මේවට අස්සම් කරනවා. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න දැන් අන්තිම කිවිසුම ඊළඟට කාල වේලාව තියෙනවා නම් තවත් මේ කිවිසුම් වල
අඩංගු කරුණු ගොඩාක් ඔබට කියන්න පුළුවන්. නමුත් වෙලාව නැති හින්දා මම මේ දැන් පාර්ලිමේන්තුවේ මේ ගැන දිගින් දිගට කතා කළා. පාර්ලිමේන්තුවේ අපේ බිමල් රත්නායක සහෝදරය අවස්ථා ගානක් කතා කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන්න බැරිද? ජාත්‍යන්තර තීරණ ගන්නකොට පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සමුද සාකච්ඡාවක් කරලා තීන්දුව ගන්න කියලා මේ බැරිද පාර්ලිමේන්තුව? දැන් ඒකම තමයි අපි මේ පාර්ලිමේන්තු ක්‍රමයට මේක ගේන්න ඕන. මේ මෝඩ තකතිරු පාලකයෝ ඒකාධිපති ගමනක් යනවා කියලා රටේ ජනතාවට කියන්නේ. මේ පාලකයෝ පාර්ලිමේන්තුවේ ජනවරමට යටත් නැහැ. පාර්ලිමේන්තුවට යටත් නැහැ. මේ කිව්සුම් එකක්වත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු කිව්සුම් නෙමෙයි. හරිනම් මෙවැනි රටට ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් අනන්ත කාලයකට බලපාන කිව්සුම් ඔබ විශ්වාස කරන පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා විතරක් නෙමෙයි. හරිනම් මහ ජනතාව අතරට ගෙනල්ලා ජනමත විචාරණයකට ලක් කළා ජනතාවගේ කැමැත්තත් අහන්න ඕන. හරිනම් නමුත් එහෙම කරන පාලකයෝ නෙමෙයි මේ ඉන්නේ. මේ සෝෆා කිව්සුම ගැන ඔබ දන්නවා පහුගිය මේ මෑත කාලෙත් අවස්ථා ගානක අපි පාර්ලිමේන්තුවේ හඬ නැගුවා. කල්තබිම් විවාද තිබ්බා. අටතර මේ ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මේ කිව්සුම මෙහෙම තියනවා කියලා පිළිගත්තෙත් මේ ඊයේ පෙරදා බොහොම අමාරුයි. පිළිගත්තේ නැහැ, පිළිගැන්නුවා. අපි කෑ ගහලා ජනතා විමුක්ති පෙරමුණ මම කියන නැවතත් ජනතා විමුක්ති පෙරමුණේ අපි විතරයි අදටත් පාර්ලිමේන්තුවේ මෙවැනි කිව්සුමක් තියනවායි කියලා හඬනගන්නේ. ඒක මේ බීරියාලි පාලකීන්ට ඇහෙන්නේ නැති නිසා තමයි රටට ඇවිල්ලා ජනතාව ඉස්සරහා ඔබට මේ කියන්න තීරණය කළේ. මේක පාර්ලිමේන්තුවේ පරාජය කරන්න පුළුවන් නම් අපි 6 දෙනාට ඔබට ඇවිල්ලා කියන්නේ නැහැ. මේක රටේ ජනමතයක් හදන්න ඕන දෙයක්. බොරු දේශප්‍රේමී නෙමෙයි. ඇත්ත රට ගැන කැක්කුමක් තියෙන ඇත්ත දේශප්‍රේමීන් එකතු වෙන්න ඕන අවස්ථාව මේ කිව්සුමට විරුද්ධව. අපි අදත් කියන්නේ මේ රටේ මහ ජනතාව පෙළගැස්මක් ඇති වෙන්න ඕන. මේ සෝෆා කිව්සුම ඇමරිකා එක්සත් ජනපදයට ඕන විදියට මේ රට යටත් කරන මේ කිව්සුමට එරෙහිව මේ පාලකයන් එක බලාපොරොත්තු වෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂලගෙන් බලාපොරොත්තු වෙන්න බෑ වගේම රනිල් වික්‍රමසිංහලගෙන් මෛත්‍රීපාල සිරිසේනගෙන් මේක නවත්තයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අපි මේ රටේ ජනතාවගෙන් අහන එක දෙයයි. මේ පාලකයින්ටම නැවත බලය දුන්නයි කියලා. පරණ හරි අලුත් හරි මේගොල්ලන්ටම බලය දීලා මේ කිව්සුම නවත්තන්න පුළුවන්ද? බෑ. මේක තේරුම් ගන්නයි ඕන රටේ ජනතාව. තමුන්නාන්සේලා අපි අද එකතු වෙලා ඉන්න පිරිස ටික වුණත් තමුන්නාන්සේලා මහජන මතයක් හදන්න ඕන. මෙන්න මේ පාලකයෝ මේ තරම් දුර්වලයි, දුබලයි, නිවටයි. ඇත්තටම ගත්තොත් නිවටයි. ඒක නිසා අත්සන් කරන කිව්සුම් මේව. දැන් අන්තිම කිව්සුම ගත්තොත් එimhe ඔයගොල්ලෝ දන්නවා පහුගිය මැයි මාසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගියා චීනෙට. චීනෙට ගියානේ. චීනෙට මැයි මාසේ ගිහිල්ලා 2019 මැයි මාසේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා චීනයත් එක්ක කිව්සුමක් අත්සන් කළා. මේ තියෙන ඒ කිව්සුම. 2016 ඔක්තෝබර් 13 මේක අත්සන් කළා චීනෙන්. 2017 මාර්තු 20 මේ අත්සන් කළා මේක චීනෙන්. හැබැයි ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. චීනයට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. නමුත් 2019 මැයි මාසේ මෛත්‍රීපාල සිරිසේන චීනයට ගෙන්නගෙන අත්සන් කළා තියෙන දැන් මේ කිව්සුම. මේ කිව්සුම අත්සන් කරාට තමයි චීනෙන් යුවාන් මිලියන 63ක් ලංකාවේ මෙතෙන් ගත්තොත් රුපියල් මිලියන 1500ක් දුන්නා. මේ කිව්සුමේ තියෙන්නේ මොකද්ද? මේකත් අමු යුද කිව්සුමක්. මේ කිව්සුමේ තියෙනවා චීනෙන් දෙන උපකරණ කට්ටල් ටිකක්. ලංකාවේ සමාජ මාධ්‍ය ජාල පාලනය කරන්න ආරක්ෂක අංශවල sannivedana පද්ධති සඳහා චීනෙන් sannivedana පද්ධති ලබා ගන්න ලැයිස්තුවක් මේකේ තියෙනවා. මේකේ ලැයිස්තුවම කියවන්න මේකේ තියෙන්නේ අත්සන් කරන කට්ටිය mobile command and control vehicle, field communication vehicle, HF communication මේ ආදි වශයෙන් ගන්න ජාති ටිකක් තියෙනවා. දැන් අපි දන්නවා Huawei තාක්ෂණයට චීනේ තාක්ෂණයට ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මේකේ තියෙන Huawei තාක්ෂණේ මේ කිව්සුම අනුව ලංකාවට ගන්නවා කියලා. දැන් මේ කිව්සුම ලංකාව චීනෙත් එක්ක අත්සන් කරාට පස්සේ ඇමරිකාව මොකද කරන්නේ? මේ කිව්සුම චීනෙත් එක්ක 2019 මැයි මාසේ අත්සන් කරාට පස්සේ එතකොට චීනය ඇමරිකාව මේ සෝෆා එක කොහොමද අත්සන් කරගන්නේ? අරිටත් වඩා බලවත් කොන්දේසි දාලා. 2004 වඩා වැඩි බලවත් කොන්දේසි දානවා. මොකද ලංකාවේ දුබල නායකයෝ චීනට යට වෙන්න ඇමරිකාව මොකද කරන්නේ? ඊට වඩා ලොකු සපත්තුවකින් මේගොල්ලෝ පාගනවා.
දැන් දෙගොල්ලටම කප්පන් දෙන්න ගියාම පස්සේ මොකද වෙන්නේ? දෙයකම වෙලා තියෙන්නේ. එක පැත්තකින් චීනට ගියාම චීනෙන් සල්ලි ටිකක් හම්බ වෙනකොට චීනට කප්පන් ගෙවනවා. ඊට පස්සේ ඒකට බෙල්ල මිරිකනකොට ඇමරිකාවෙන් ඒ පැත්තට කප්පන් ගෙවනවා. ඇමරිකාව ඉන්දියාව යුදවල මොන හරි ගන්නවා. චීනට වරායක් දුන්නොත් ඉන්දියාවට වරායක් දෙන්න ඕන. මොකද්ද මේ වෙන්නේ? කල්පනා කරලා බලන්න. ඉතින් ඒ දා පැහැදිලි. දැන් මේක මේ දෙතුන් ගොල්ලට යටවත් වීමේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපි කියන්නේ තමුන්නාන්සලා අපි කවුරුත් එකතු වෙලා මේ රටේ ජනතාව අපි අපිවම දුර්වල කරගෙන ඉන්නේ මේ දැන්. මේ දුර්වල නිවට නිවාලු පාලකයෝ විසින් අපේ රට දුර්වල කරනවා. මොකද අපි අපේ රට කොහෙටද යන්නේ මේ ගමන් කරමින් යන්නේ. ඔන්න ඔතනදි තමයි වැදගත් වෙන්නේ මේ 4/21 අප්‍රේල් 21 ප්‍රහාරය. මොකද අප්‍රේල් 21 මේ ප්‍රහාරයට කලින් අපේ රට තිබුණේ දුබල කරගන්න ඒගොල්ලන්ට ණය උගලකින් විතරයි. මොකද ඊට කලින් 2005 ඉඳලා 2009 වෙනකන් ඒ කාලය තුල ඒගොල්ලෝ ලංකාව බෙදුම්වාදී ජාතිවාදී යුද්ධයකින් බෙදලා වෙන් කරලා දුබල ගන්න උත්සාහ කළා. එදා අධිරාජ්‍යවාදීන් තිබුණා උපක්‍රම දෙකක්. එක පැත්තකින් ලංකාව ණය උගලක හිර කරන එක, අනිත් පැත්තෙන් දුර්වල රාජ්‍යයක් බවට බෙදලා වෙන් කරන එක. හැබැයි රටේ ජනතාවගේ තේරුම් ගැනීම අනුව ජනතාව ඒකරාශී වෙච්ච නිසා, ජනතාව කැපකිරීම කරපු නිසා ඒ දුබල කිරීම, බෙදා වෙන් කර දුබල කිරීමේ උත්සාහය පරාජය කරන්න පුළුවන්කම ලැබුණා. 2009 වෙනකොට අපේ රටේ ජනතාව විශේෂයෙන්ම දෙමළ ජනතාවත් එක රටක ජීවත් වීමේ අරමුණ තිබිච්ච නිසා ඒ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා එක කඳවුරක් බේර ගන්න අපට පුළුවන්කම ලැබුණා. 2009න් පස්සේ අපේ රටේ මේ 2015 විතර වෙනකන් තිබුණේ අර ණය කඳවුර විතරයි. ණය උගුල විතරයි. බෙදා වෙන් කර පාලනය කිරීමේ දුබල කිරීමේ වෑයම අධිරාජ්‍යවාදීන් පෙරදුනා. ඒක හැබැයි යටත් කරලා දුර්වල කිරීමේ උපාය මාර්ගයේ පාලනය කරන එක ඒගොල්ලෝ අතෑරියේ නැහැ. ඒ නිසා ඒක නිසා අධිරාජ්‍යවාදීන්ට ඕන වුණා ලංකාව නැවත ජාතිවාදයකට අවුලව ගන්න එක. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව ලංකාවේ දේශීය පාලකයින්ටත් මාර වාසි. මොකද දේශීය පාලකයින්ට අපේ රටේ පාලකයින්ට යුද්ධයක් නැතුව ඉන්න අමාරුයි. යුද්ධයක් නැති කාලේ මොනවද තිබුණේ? බඩු මිල තිබුණා. හොරකම් තිබුණා. බැඳුම් කර වංචාව තිබුණා. හොරා කෑම් තිබුණා. පක්ෂ මාරු කරනවට විරුද්ධ ජනමතයක් තිබුණා. සල්ලි වලට විකිණෙන ඒවා තිබුණා. മന്ത്രിවරු ඒවා ජනතාව දැක්කා. මේ රටේ නීතිය කඩාගෙන හිටිච්ච හැටි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වෙන්න හැටි දැක්කා. ඒකින්ද ජනතාවට උමනාවක් තිබුණා මොකද්ද? රට හදා ගන්න යහපත් ආණ්ඩුකරණයක් ඕන වුණා. රට හදන පාලකයෝ ඕන වුණා. රට හදන සලස්මක් ඕන වුණා. මේ රට මේ ණය උගුලෙන් ගලව ගැනීම ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. දැන් ඒ සඳහා විකල්ප පාලනයක් හොයමින් හිටපු ජනතාව නැවත ජාතිවාදී මඩගොහරුට ඇද දැම්මට පස්සේ, ජාතිවාදී කලකෝලහලට ඇද දැම්මට පස්සේ කාටද වාසි? මේකේ වැඩි වාසිය මේ කාලේ ගත්තේ මේ සහරාන්ලගේ පිහිටෙන් රනිල් වික්‍රමසිංහ. නැද්ද? ඇයි බඩු මිල ගැන කවුරු කතා කරන්නේ? දෙපාරක් පෙට්‍රල් මිල වැඩි වුණා කාටවත් ප්‍රශ්නයක් නැහැ. බැඳුම් කර වංචාව ගැන කවුරුත් අහන්නේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන්ට මොකද උනේ කියලා කවුරුත් හෙව්වේ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු මොකද කොයි පැත්තද ඉන්නේ කියලා කවුරුත් බලන්නේ නැහැ. හොරගම් කරන්නේ කවුද කියලා හොයන්නේ නැහැ. දැන් ජනතාවගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මුස්ලිම් මිනිහාගේ කඩේ කඩන එක. නේ මුස්ලිම් මිනිහාගේ බේත් ගන්න නැතුව වර්ජනය කරන එක. ඒ ටික නෙතියි. එක පන්ති කාමරයකට උගන්වපු ගුරුවරු තරහ වුණා. ඉස්කෝලේ යන ළමයි බෙදුණා. සමාජයේ බෙදෙන්න පටන් ගත්තට පස්සේ ජාතිවාදීව පාලකින්ට හරි ෂෝක්. රනිල් වික්‍රමසිංහලා ෂෝක්, මහින්ද රාජපක්ෂලා ෂෝක්. ඇයි මහින්ද රාජපක්ෂලාගේ නඩු ටික ගියා පැත්තකට. හජුදීන් ගැන මොකද උනේ කියලා හෙව්වේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට මොකද උනේ කියලා හොයන්නේ නැහැ. හොරකම් කරපගෙන අහන්නේ නැහැ. අම්මගේ තාත්තගේ සෝන හදාපු නඩුව කල් ගියා දන්නේ නැහැ. ජනතාවට මතක නැහැ. ඒ ඔක්කොම පරණ කාලේ කතා ටික පැත්තක දාලා දේශප්‍රේමී රෙදි අන්දලා ගත්තා ඒගොල්ලොන්ට. නේ ඒකනේ අත කතාව. ඉතින් කාටද වාසි? හිටපු පාලකින්ටත් වාසි, ඉන්න පාලකින්ටත් වාසි. මතක තියාගන්න මේ විතරක් නෙමෙයි අධිරාජ්‍යවාදීන්ටත් වාසි. ඒක තමයි ඇත්ත. ISIS කණ්ඩායමේ කවුද කිව්වා? ලොක්කෙක් කිව්වා. අබු බකර්ද මොකද කිව්වනේ?
දැන් ISIS ලගේ ලැයිස්තුවේ ඉන්නවා කො ලංකාව. ISIS ලගේ ලැයිස්තුවේ ඉන්නවා ලංකාව කියලා කියනකොටම NATO එකේ ලොක්කා කියනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් කියනවා. මයික් පොම්පෙයි කියනවා NATO ලැයිස්තුවෙත් ඉන්නවලු ලංකාව. මරුනේ එතකොට නේද? ISIS නායකයා කියනවා IS ලැයිස්තුවේ ඉන්නවලු ලංකාව. ඇමරිකා එක්සත් ජනපදයේ ලොක්කා කියනවා NATO ලැයිස්තුවට අදාළ වෙනවලු ලංකාව. දෙගොල්ලටම මේක අදාළයි. ඉතින් ඕකනේ ඕන උනේ. ඉතින් එතකොට දැන් මේ සෝෆා ගිවිසුමට ඕන අදාළතාවය හදාගන්න තියෙන්නේ. ඇමරිකන් හමුදාවට ලංකාවට එන්න ඕන පරිසරය හදා ගන්නවා. මොකද හේතුව ISIS ලා ඉන්නවා. ISIS ලා මෙහෙ ඉන්නවා. ඒකනේ මේ කියන්නේ. ලංකාවේ පාලකින් හොඳයි රට ඇතුලේ තියෙන ප්‍රශ්න ටික වහගන්න. ජාත්‍යන්තරය උන්ට හොඳයි මේක ඇතුලට රින් ගන්න. ඒකට අවශ්‍ය ඉඩකඩ හදාගත්තා. මතක තියාගන්න මේක ඉතිහාසෙත් එක්ක සම්බන්ධ කතාවක් තියෙන්නේ. මේකත් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මිනිත්තු ගානක් හරි අරගෙන. 1991 පස්සේ සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සේ මේ වගේම රූකඩ පාලකයෝ හදාගත්තා ලෝකෙ පුරා. ඇමරිකා එක්සත් ජනපදයේ 2003 දී හිලරි ක්ලින්ටන් කිව්වා මේ ඉස්ලාමීය අන්තවාදී ශාස්ත්‍රවාදය ඒගොල්ලන්ට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කිව්වොත් එහෙම YouTube එකේ තියෙනවා. ඔයාලා බලන්න. හිලරි ක්ලින්ටන් කියනවා අල් කයිදායි සංවිධානය හැදුවේ අපි තමයි කියලා. අල් කයිදායි සංවිධානය හැදුවේ අපි තමයි කියලා. අද හිරේ ඉන්න ජුලියන් අසාන්ගේ ළඟ තියෙනවා 1700ක් විතර හිලරි ක්ලින්ටන් යවපු ඊමේල් පණිවිඩ. අද ජුලියන් අසාන් ඉන්නේ හිරේ මෙන්න මේ හිලරි ක්ලින්ටන් ලගේ ගනුදෙනු හෙළිදරව් කරපු නිසා. අල් කයිදායි එක හදාගත්ත ඒගොල්ලෝ. මතක තියාගන්න. NATO එක උදව් කළ තමයි ඔය අල් මුස්රායි කෙනෙක් යට තමයි ලිබියාවේ ගඩාබිව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරේ. ඒ අල් මුස්රායිලව තමයි ඊට පස්සේ ISIS ලා හැදුවේ. ඒ ISIS ලා හදාගත්තේ අතරම ගත්තොත් එම NATO එකේ උමනාවටම තමයි. මේකම අවශ්‍යතාවය. මේක ලංකාවේදී තා සරලව ගත්තොත් පේන්නේ අපිට අර ගෝඨාභය මහත්තයලා බුද්ධ්‍යංශ account එකෙන් ඒගොල්ලන්ටත් පඩි ගෙව්වා බුදුබල සේනායකටත් පඩි ගෙව්වා කියලා. ඒ දෙකම එකයි. අරගොල්ලෝ ජාත්‍යන්තර එක හැදුවා මේගොල්ලෝ ලංකාවේ එක හැදුවා. දාන්තවාදී කණ්ඩායම් දෙකක් හදාගත්තම ලේසි. මේ පඩි ගෙව්වේ බුද්ධ්‍යංශ තොරතුරු හොයන්නේ කියලා කිව්වා. සහරාන්ලට බුදුබල සේනායකේ හාමුදුරන්ට පඩි ගෙව්වේ කියන බණ හොයන්නත් දන්නේ නැහැ නේද? නේද? ඇයි දැන් අරගොල්ලන්ට ගෙව්වේ බුද්ධ්‍යංශ හරි යකයි කතාවක් නේද? තියෙන සංවිධානයක ඔත්තු හොයන්න නම් පඩි ගෙවන එක අපිට තේරුම් ගන්න පුළුවන්. රහසිගත සංවිධානයක් තියෙනවා. ඒ සංවිධානයේ ඔත්තු හොයන්න ඔත්තුකාරයෙකුට පඩි ගෙවනවා. කප්පමක් ගෙවනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නේ. සංවිධානයක් හදලා පඩි ගෙවන්නේ මොකටද? අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? නැති සංවිධානයක් හදන්න පඩි ගෙවන්නේ. උඹලා සංවිධානයක් හදාගනින්න. ඒකට පඩි ගෙවනවා. ඊට පස්සේ ඒකෙන් ප්‍රතිවිරුද්ධාන්තයේ ඉන්න තව සංවිධානයකටත් ඒ account එකේම පඩි ගෙවනවා. ඒ මොකටද? ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. වෙන මොකක්වත් නෙමෙයි. ජාතිවාදය ඒගොල්ලොන්ට ජාතිකවත් ජාත්‍යන්තරවත් පිළිසරණක් වෙලා තියෙන නිසා. අද ඇමරිකා එක්සත් ජනපදයටත් වෙන ඕනම රටකට ලංකාවට රින් ගන්න මේක නිසා නිදහස් වරෙන්තුවක් නිදහස් ලියවිල්ලක් ලියලා දෙන්න. ඒක තමයි ඇත්ත කතාව. කල්පනා කරලා බලන්න. ඉතින් දැන් මේකේ මේ වාසිය ඒගොල්ලෝ අරගත්තා. ඒ වාසිය අවසානයේ දැන් අපේ රට ණය උගුලකට අමතරව මොකටද පත් කරලා තියෙන්නේ? මේ ගිවිසුම් ඔක්කොම හරහා ණය උගුලකට අමතරව ආරක්ෂක උගුලකට අපේ රට පත් කරලා තියෙනවා. ආරක්ෂක උගුලකට අපේ රට ගෙනියනවා. අන්න එතනින් අපේ රට ගලවගන්නේ කොහොමද කියන එක තමයි දැන් වැදගත් වෙලා තියෙන්නේ. දැන් වැදගත් ප්‍රශ්නේ ඒකයි. ඉතින් අපි දන්නවා රටේ ජනතාවට යුද්ධ ඕනේ නැහැ. රටේ ජනතාවට ජාතිවාදය ඕනේ නැහැ. මේ ජාතිවාදී අවුලන එකේ වාසිය මම කලින් කිව්වාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාලට තියෙනවා. මොකද තියෙන ප්‍රශ්න වහගන්න මේක හරි ලේසි. මහින්ද රාජපක්ෂ මහත්තයාලට තියෙනවා. තමන්ගේ තිබිච්ච ප්‍රශ්න වහගෙන කෙටි කාලෙකින් කෙටි මාර්ගයකින් බලයට එන්න පාරක් කපා ගන්න මේක ඒගොල්ලන්ට වාසි වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත දේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ජනතාව අපි විශ්වාස කරනවා සාමකාමී ජනතාවට මහජන ආරක්ෂාව ඕන. මහජන ආරක්ෂාව ඕන නිසා තමයි ජනතාව බය වෙලා ඉන්නේ. ජනතාව බය වෙලා ඉන්නේ ඒක නිසා. හැබැයි ඒ ජනතාවට ඕන කරන මහජන ආරක්ෂාව
රකින්න, ඒක හදන්න, ඒක ලබා දෙන්න මේ දුබල දුර්වල පාලකීන්ට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා නම් ඒකට අපි රැවටෙන්න ඕනේ නැහැ. අපි දන්න මේ රටේ ජනතාව කුපිත කරන්න දේශපාලකයෝ කොච්චර උත්සාහ කරාද කියලා පහුගිය කාලේ දැක්කා. මාධ්‍ය ජනතාව ගිනි තියපන් කියන තැනට පත් කරන්න මොනතරම් මෙහෙව්වද කියලා අපි දැක්කා. මහෙව්ව ඇත්තටම. හැබැයි මාධ්‍ය කියපු තරම් ජනතාව ගිනි තියන්න පෙළඹුන්නේ නැහැ. එහෙම පෙළඹුණා නම් අද අපේ රටේ තත්ත්වය මෙහෙම නෙමෙයි තියෙන්නේ. දැන් අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. මාධ්‍ය දේශපාලකයන්ගේ උමනාවටත් මාධ්‍ය මෙහෙවන අයිතිකරුවන්ගේ උමනාවටත් අනුව ජනතාව හැසිරෙන්නේ නැහැ කියලා අපේ රටේ ජනතාව ඔප්පු කරලා තියෙනවා මේ පහුගිය ටික කාලයක්. ඒක අපේ රටේ ජනතාව ලබාපු ජයග්‍රහණයක්. දෙයකට හේතුවක් තිබ්බා. ජනතාව යුද්ධ වලින් හෙම්බත් වෙලා තියෙන්නේ. අපේ රටේ ජනතාව ජාතිවාදයෙන් හෙම්බත් වෙලා තියෙන්නේ. මොකද එහෙම නැත්නම් අර හෙඩ්ඩිපොළ මිනුවන්ගොඩ ඒ කැත දේශපාලකයෝ අවුලපු අවුලිල්ල හැටියට ඒ අවුලපුවා මාධ්‍ය වලින් පෙන්නපුවා හැටියට අපේ රටේ ජනතාව තව කොච්චර ගම්බින් ගිනි තියන්න තිබ්බද? හැබැයි ඒකට අහුන්නේ නැහැ. ඒකට අහුන්නේ නැහැ. ඒක නිසා අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? රට හදන්න. මෙතෙක් තිබිච්ච මේ 4.21 ප්‍රහාරයට කලින් තිබිච්ච රට ගොඩනැගීම සඳහා වන ජනමතය අලුත් රටක් ඕන, දූෂණයෙන් තොර රටක් ඕන, යහපත් ආණ්ඩුකරණයක් ඕන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඕන, ජනතා අදහස් වලට අහුම්කම් දෙන, ජනතාවට වග කියන පාලනයක් අපේ රටේ ඕනේ කියන විශ්වාසය ජනතාවට තිබ්බා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැහිමින් හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒකට නායකත්වය දෙමින් හිටියා. රටේ ඒ සඳහා වන පුළුල් බුද්ධිමතුන්ගේ, උගතුන්ගේ, කලාකරුවන්ගේ, විද්වතුන්ගේ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ ව්‍යාපාරය අපි ආරම්භ කළා තිබුණා. අද අපිට පේනවා මේ 4.21 ප්‍රහාරයෙන් පස්සේ වැඩිම ප්‍රහාරය එල්ල කරන්නේ ප්‍රහාරය එල්ල කරපු සහරාන්ලටත් වඩා ජනතා විමුක්ති පෙරමුණේ අපට. ඔයගොල්ලෝ ඒක දකින්න. නැද්ද කියන්නකෝ. නේද? මේ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල කරපු එකක් නෙමෙයි. හැබැයි මේ ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඉඳලා ආණ්ඩුවයි, ආණ්ඩුවේ මාධ්‍යයි, ආණ්ඩුවට කඩේ යන කට්ටියයි ඔක්කොමලා ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල කරපු ප්‍රහාරයක් තරමට අපට අවලාද නින්දා මඩ අපහාස නගන්න පටන් ගත්තා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමුන්නාසලා මේ ආදරේ අම්මලා තාත්තලා හැමෝම තේරුම් ගන්න ඕන. මේ මොකද මේ අවුරුදු 71ක් මේ රට පාලනය කරපු මේ දුෂ්ට දුබල නිවට පාලකයින්ට රටේ ජනමතයේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක තියෙන එක තරම් ඉවසන්න බැරි දෙයක් වෙන නැහැ. ඒක තමයි මේ පාලකින්ට තියෙන ලොකුම හිසරදේ. පහුගිය කාලේ ඒගොල්ලෝ දැක්කා ඒගොල්ලෝ ක්‍රමානුකූලව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යනවා. ඒගොල්ලෝගේ මජර දේශපාලන සංස්කෘතිය, ජරා කප්පන් දේශපාලන සංස්කෘතිය, අධිරාජ්‍යවාදීන්ට කප්පන් දෙන මේ දේශපාලන සංස්කෘතිය ජනතාව තේරුම් ගනිමින් නිවැරදි කරන්න උත්සාහ කරමින් ඉන්නයි කියලා දැක්කා. අන්න ඒක දැකපු නිසා තමයි ඒගොල්ලෝ කාටත් ජනතා විමුක්ති පෙරමුණ පොදු හතුරා බවට පත් උනේ. පහුගිය කාලේ සහරාන්ලට වඩා ජනතා විමුක්ති පෙරමුණ අපරාධකාර බවට පත් වුණා. අපි ඒක දැක්කා. එහෙම මතයක් සමාජය හදන්න උත්සාහ කළා. ඇයි ඒ කියලා ඔබ තේරුම් ගන්න ඕන. මොකද හේතුව වෙන මොකක්වත් නෙමෙයි. අපි ඉන්ස්ටන්ට් හදිස්සි සීනි බෝල බැලුම් බෝල සබම් පෙන දේශප්‍රේමියෝ නෙමෙයි. අපි මේ කුමන්ත්‍රණයේ මුල ඉඳලා දැක්කා මේ ගිවිසුම් අත්සන් කරන හැම දවසකම මේවට විරුද්ධව ජනමතයක් හදන්න පාර්ලිමේන්තුව තුල අපට තියෙන සීමිත බලතල ඇතුලේ කෑ ගැහුවා, අරගල කළා, උද්ඝෝෂණ කළා. ඒතර මේ පාලකයෝ දන්නවා Taman ඉන්නේ මොන කඳවුරේද, ඒකට විරුද්ධ කඳවුර මොකද්ද කියලා. ඒකට විරුද්ධ පිළ මොකද්ද කියලා. අන්න ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ අපට ප්‍රහාර එල්ල කරන්නේ. ඉතින් හතුරාගේ ප්‍රහාරය හරි සාධාරණයි. හතුරා දන්න හරියටම ඇත්ත ප්‍රතිවිරුද්ධ බලවේගය මොකද්ද කියලා. ඒක අඳුරගෙන තියෙන නිසා. ඉතින් මම එක දෙයක් ඔබට කියන්න ඕන. මේකත් අවසාන මිනිත්තු කිහිපෙදී හරි ඔබට කියන්න ඕන. මොකක්ද ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කළා තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව වෙනුවෙන් තියෙන දායකත්වය මොකද්ද කියලා මම ඔබට කියන්න ඕන. ඔබ අපි කවුරුත් දන්නා අපේ පක්ෂය මීට අවුරුදු 54කට කලින් 1965 දී හැදුවේ. 1965 මැයි 14 වෙනිදා ඉඳලා ජනතා විමුක්ති පෙරමුණ අප මොකද්ද කළා තියෙන්නේ? අපි 1971 අරගලයක් කළා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා පුරන්නප්පුගෙන් පස්සේ ලංකාවේ අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ අරගලේ ඊළඟ අරගලේ තමයි 1971 අරගලේ. 1971 අරගලේ පෙරදුනා තමයි. හැබැයි 1971 අරගලේ ප්‍රතිඵලය නිසා තමයි
1972 ජනරජ ව්‍යවස්ථාව ආවේ. 71 අරගලෙන් පස්සේ අවුරුදු 23කට පස්සේ අපේ රටේ පාලකයින්ට පිළිගන්න සිද්ධ වුණා ලංකාව තාම නිදහස් නැහැ කියලා. ලංකාව තාම නිදහස් නැහැ කියලා ඔප්පු කළේ 1972 ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ විසින් කියන එක මේ රටේ ඉතිහාසය කවුරුත් දන්නේ. අපේ සටන ආරම්භයේදීම දේශප්‍රේමී. අපි 1972 අරගලයේ චූදිදින් බවට පත් වුණේ මොකක්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටයට එරෙහිව සටන් කරපු මිනිස්සු හැටියට. මේ ගෞරව නාමය අපට ලැබුණා. සටන පරාදයි ඒක වෙනම දෙයක්. හැබැයි 1971 අරගලයෙන් පස්සේ තමයි ලංකාව රිපබ්ලික් තත්ත්වයටපත් උනේ. ජනරජ තත්ත්වයටපත් උනේ. ඉඩම් පනත ගෙනාවේ. ගම්බද මිනිස්සුන්ට ඉඩම් පවරගෙන ඉඩම් බෙදා දීමේ ව්‍යාපාරය ආරම්භ වුණේ 1971 අරගලය නිසා. ඔන්න ජනතා විමුක්ති පෙරමුණ මේ රටට ලබා දීලා තියෙන දේවල්. කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි 1987 90 කාලේ අපේ රටේ මාතෘ භූමිය අරගලයකට මැදිහත් වුණා. ඒ ඉන්දු ලංකා ගිවිසුම හරහා මේ අද ඉන්දියාව අපේ වරාය ගන්න මැදිහත් වෙනා වගේම ඇමරිකා එක්සත් ජනපදයේ අපේ රටේ පාලකයින්ගේ අත මිරිකලා අත අඹරලා අපේ රට ආක්‍රමණය කරනවා වගේම එදා ජේන් ඩික්සිත් කිව්ව විදියටම මහා කොමසාරිස් ඉන්දියානු මහා කොමසාරිස් ලංකාවේ ජයා ජයවර්ධනගේ අත අඹරලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා. අන්නේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු වෙලාවේ එදා රටේ ආරක්ෂාව වෙනුවෙන් මාතෘ භූමිය ආරක්ෂාව වෙනුවෙන් දිවි පුදන්න පුළුවන් දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වුණා. ඒ අරගලේ නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක දේශප්‍රේමී අරගලයක්. ඒක මේ අද වගේ බොරුවට උපවාස කරන තැඹිලි පොවනකම් උපවාස කරපු අරගලයක් නෙමෙයි. ඒක මරාගෙන මෙරිච්ච අරගලයක්. ඒ දේශප්‍රේමී අරගලේ අපි කවුරුත් හිටියා. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන්නා. නැද්ද කියන්නේ? අපි ඊස්ටර්න් දේශප්‍රේමීන්ද? මොහොතකට දේශප්‍රේමීන්ද? නෑ, මැරිච්ච දේශප්‍රේමී. සමහර මෙතන ඉන්න බොහෝ සහෝදරවරු සහෝදරියෝ ඉන්නවා తాවකාලික වැඩිපුර ජීවිතය ගත කරන අය. දැන් හරියට හිතුණා මැරිලා. අද ඉන්නේ අමතර කාලේ. මොකද ඒ අරගලයට මැදිහත් වෙච්ච මිනිස්සු මාතෘ භූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් එදා දිවි පුදන්න අපට හැකියාව තිබුණා. හැබැයි මතක තියාගන්න. ජාතිවාදී වෙලා නෙමෙයි. 87 90 කාලේ අපි මේ රටේ සන්නද්ධ අරගලයක් තිබුණා. එක දෙමළ මිනිස්සෙකුට වචනකින් හරි දෙමළ කියලා කියන්නේ නැතුව. මතකද? අපි බෙදුම් වාදයට විරුද්ධව, කොටි ශාස්ත්‍රවාදයට විරුද්ධව, LTT සංවිධානයට විරුද්ධ අරගලේ අපි හිටියා. අරගලේදීත් එක දෙමළ මිනිස්සෙක්ගේ හිත රිද්දන්නේ නැතුව, එක දෙමළ මිනිස්සෙකුට මරණයක් ඉතුරු කරන්නේ නැතුව, ඇති කරන්නේ නැතුව ඒ අරගලයට මෙදිහත් වුණා. කල්පනා කරලා බලන්න. අපි ජාතිවාදී වෙලා නෙමෙයි දේශප්‍රේමී වුණේ. අපි දේශප්‍රේමී වුණා. අරගල කළා, බෙදුම් වාදයට විරුද්ධ අරගල කළා, යටත් විජිත වාදයට විරුද්ධ අරගල කරා, අධිරාජ්‍යවාදයට විරුද්ධ අරගල කරා. හැබැයි ජාතිවාදී වෙලා නෙමෙයි. ජාතිවාදී වුණේ නැති නිසා තමයි දෙමළ සහෝදරයෝ අපේ අරගලෙත් එක්ක හිටියේ. රංජිත ගුණරත්න සහෝදරයා අපේ අරගලෙත් එක්ක හිටියේ. නිස්මි සහෝදරයා අපේ අරගලෙත් එක්ක හිටියේ. මම අදත් මතක් කරන්න ඕන අපේ දැනට නුවරඑළියේ ඉන්න සෙල්වි සහෝදරයාගේ සහෝදරියගේ අයියා. එයා මුද්දයියා විජේන් සහෝදරයා එදා ඒ අපේ අරගලයේදී 87 90 අරගලයේදී මිය ගියා. දෙමළ සහෝදර අපිත් එක්ක හිටියා. ඒ අරගලේ ජාතිවාදී වුන්නේ නැහැ. දේශප්‍රේමී අරගලයක් අපි කරා රටේ ස්වෛරීත්වය වෙනුවෙන් ජාතිවාදී නොවි. එහෙම අරගල කරපු ව්‍යාපාරයක් අපි. කල්පනා කරලා බලන්න. දැන් අපේ රටේ අදටත් දේශප්‍රේමී සැබෑ අරගලයට අධිරාජ්‍ය විරෝධී අරගලයට පණ දෙන්න තියෙන ව්‍යාපාරයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. නායකත්වය දෙන ව්‍යාපාරයේ හෙටත් ජනතා විමුක්ති පෙරමුණ. ඒකට වෙන දෙයක් කියාගන්න. ඒ නිසා තමයි මේ හතුරු කඳවුර සහරාන්ලට වඩා ආගමික අන්තවාදී උමතු ප්‍රහාරයේ ඇත්ත වගකීම්වන්ට වඩා අපට මඩ ගන්න. අපට අවලාදනා ගන්න. අපි මේකෙන් ජනතාවගෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණේ ක්‍රියාත්මක කළා තියෙනවා. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕන. මේ ගිවිසුම් ගැන අපි කතා කරන එක වහන්න තමයි, සමාජයෙන් වහන්න තමයි, ජනමාධ්‍ය වලින් වහන්න තමයි මේගොල්ලෝ අපට මඩ ගහන්න කියන එක අපි තේරුම් ගන්න ඕන. සතුරාගේ ප්‍රහාරවල තරමින් තමයි අපේ සාර්ථකත්වයේ තරම් වනින්න පුළුවන්කම තියෙන්නේ. සතුරාගේ ප්‍රශංසා වලින් නෙමෙයි, සතුරාගේ ප්‍රහාරයෙන්ම තමයි අපට අපේ සාර්ථකත්වයේ තරම මැන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක අපි හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. විශේෂයෙන් 2005 2015 කාලේ තමනාසල දන්නවා, අපි කවුරුත් දන්නවා, රාජපක්ෂලා යුද්ධේ පාවිච්චි කරලා රට සුද්ධ කරා. රට මංකොල්ල කෑවා.
රටේ පාරවල් වලින් මංකොල්ල කෑවා. ගුවන්තොටුපළ වලින් මංකොල්ල කෑවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු කළා. මහජන දේපල තමන්ගේ පුජ්‍යල දේපල බවට පත් කරගත්තා. පෞල් පාලනයක් මෙහෙवला රටේ බලය ඔවුන්ගේ බලය බවට පත් කරගත්තා. රාජපක්ෂලත් එක්ක එදත් මතක තියාගන්න හරියට සැබෑ සටන මහපාරේ ගෙනිච්චේ ඒ අරගලය ඔවුන් හොරුයි කියලා ඔප්පු කළේ ජනතා විමුක්ති පෙරමුණ. අපි එදත් අපි කරා. හැබැයි අපි කවදාකවත් ඒ අරගලය රාජපක්ෂලත් එක්ක ගනුදෙනු බේරගත්තට රට ඇතුලේ ඒක ජිනීවා වලට ගෙනිච්චේ නෑ. ඒක රටින් එළියට ගෙනිච්චේ නෑ. අධිරාජ්‍යවාදීන්ට මේ රට රින්ගන්න දොරවල් ඇරලා දුන්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණ කවදාවත්. ඒකට ඕන තරම් සාක්ෂි උදාහරණ තියෙනවා. දැන් ඉතාලම පැහැදිලි අපි අවුරුදු 54ක් අපේ රටේ දේශපාලනය අපි කරලා තියෙන්නේ පාටු ඇමතිකම් වලටවත් වරදාන වලටවත් වාසි වලටවත් නෙමෙයි රටේ පැත්තේ ඉඳගෙන. අදත් මේ ගිවිසුම් වලට විරුද්ධ අපේ හඬ අපේ මැදිහත් වීම අපි මේක නරගලය සාධනීය ගුණාත්මක සුජාත අරගලයක් වෙන්නේ රට පැත්තේ ඉඳගෙන කරන අරගලයක්. අපි එදත් කළා අදත් කරනවා හෙටත් අපිට කරන්නේ ඒ අරගලයම තමයි. ඒ අරගලය. අපි කවදාකවත් අදත් අපිට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්න. පුල්මුණේ කණ්ජ වෙල නීතිය අපිට බේර ගන්න තියෙනවා. මේ කාලකන්ණි පාලකයව දෙන්න බලාගෙන ඉන්නවා. පුල්මුණේ කණ්ජ වෙල නීතියට විරුද්ධව අරගල කරනකොට ඒකේ වාසිය යන්නේ කාටද? මුස්ලිම් ජනතාව අතර වැඩිපුර ඉන්නේ. අපි වරාය බේර ගන්නකොට වරාය බේර ගන්න අරගලේ ජාතිවාදී පදනමින් හිතුවත් අපි එහෙම හිතන්නේ නැහැ කවදාවත්. වරාය වැඩිම වැඩ කරන සේවකයෝ සිංහල ජනතාව. සිංහල ජනතාවගේ අරගලයක් තමයි ඒක එතකොට. හැබැයි සිංහල ජනතාවගේ අරගලයක් බවට පටු කරන්නේ නැතුව ඒක ජාතික අරගලයක් බවට ජාතික අරගලයක් දේශප්‍රේමී අරගලයක් බවට පත් කරන්න ඕනකම තියෙනවා. ඒකේ වාසිය ලබන්නේ සිංහලය තමයි. පුල්මුඩේ කණිජ වල නිදිය බේරගත්තම ඒකේ වාසිය ලබන්නේ මුස්ලිම් ජනතාව තමයි. කංකසන්තුරේ සිමෙන්ති කම්හල බේරගත්තම ඒකේ වාසිය ලැබෙන්නේ වැඩිපුර දෙමළ ජනතාවට තමයි. හැබැයි ඒක දෙමළගේ අරගලයක් නෙමෙයි. පුල්මුඩේ කණිජ වල නිදිය මුස්ලිම් මිනිහාගේ අරගලයක් නෙමෙයි. කොළඹ වරායේ සිංහල මිනිහාගේ අරගලයක් නෙමෙයි. අපි දන්නවා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අරගලයේදී වැඩිපුර අපේ රටේ ඉගෙන ගන්න සිංහල ජනතාවගේ දරුවෝ තමයි. හැබැයි ඒක සිංහල මිනිහාගේ අරගලයක් නෙමෙයි. ශ්‍රී ලාංකික අරගලයක්. ශ්‍රී ලාංකික අරගලයක් විය යුතුයි. එහෙම වුණොත් විතරයි මේ රටේ සමස්ත ජනතාවගේ අරගලයක් බවට එකපත් වෙන්නේ. අපි ඉන්නේ පැත්තේ. අපි ඉන්නේ පැත්තේ. මේ රට බේරගත්ත ජාතික සම්පත් බේරගන්න මේ අරගලේ හැම එකක්ම ජනතාවගේ අරගලයක් තමයි. ඒ ජනතාවගෙන් බහුතර දෙනා සිංහල තමයි. ඒකින්ද සිංහල මිනිහාගේ රට මේක. සිංහල මිනිහා විතරයි මේක ජීවත් වෙන්නේ. දෙමළ මිනිස්සු මේක රටෙන් යන්න ඕන. මුස්ලිම් මිනිස්සු මේ රටෙන් යන්න ඕන කියලා මතයක් අපිට තියාගන්න බෑ. එහෙම අරගල නෑ. ඒව හැමදාම අධිරාජ්‍යවාදීන්ට වාසි වුණා. මේ පටු පෞද්ගලික වාසි ප්‍රයෝජන ගන්න දේශපාලකින්ගේ මඩිය තරකලා වාසි වුණා විතරයි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තා සහෝදර සහෝදරිය අපි ජනතා විමුක්ති පෙරමුණ සදාචාරවත් දේශපාලනය කරන පක්ෂයක්. ගුණගරුක දේශපාලනයේ පක්ෂයක්. ඉතින් අපි ඔය දැන් හැමෝම කියනවා ඒගොල්ලෝ තමයි සදාචාර සම්පන්න. විනයගරුක, ගුණගරුක. නමුත් ඒගොල්ලෝගේ ළඟ තමයි කසිප්පු පෙරන කට්ටිය ඔක්කොම ඉන්නේ. තබෑරුම් අයිතිකාරයෝ ඔක්කොම ඉන්නේ. කැසිනෝ මුදලායිලා ඔක්කොම ඉන්නේ. සමහරු පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. නැද්ද බලන්නකෝ. කුඩුකාරයෝ ටික ඔක්කොම ඉන්නවා. කුඩු ලයිසන් ඔක්කොම ඒගොල්ලන්ට තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි කසිප්පුකාරයෝ දේශපාලන තියාගෙන නැහැ. කුඩු පර්මිට් කාට්ටිය අපි දේශපාලන තියාගෙන නැහැ. මේ රටේ සමාජ විරෝධී දේශපාලනේ නායකත්වයක් අපිට දීලා නැහැ කවදාකවත් අරගෙන නැහැ කවදාකවත් කවුරුත් වැද්දගන්නේ නැහැ අපි. අපේ රටේ දේශපාලනේ ගුණාත්මක දේශපාලනය කරන්නේ ඔක්කොම අපි. අපිට අහන්න අයිතියක් තියෙන බය නැතුව. පුරාවස්තු මංකොල්ල කන කට්ටිය ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවද? කුඩු ජාවාරම් කරන කට්ටිය ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවද? ඒගොල්ලෝ අපේ ලයිස්ට් වලින් දාලා ඉන්නවද? නැහැ. එහෙනම් ඒ ඔක්කොම ඒගොල්ලන්ට අයිති දේවල්. එක්සත් ජාතික පක්ෂයට අයිති දේවල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිති දේවල්, වර්තමානයේ නම් පොහොට්ටුවට පොදු ජන පෙරමුණට අයිති දේවල්. අද අහුවෙන්නේ අත්තරම් කොට ගන්න හිරේ යන්නේ ඔක්කොම ඒගොල්ලෝගේ කට්ටිය. හැබැයි ඒගොල්ලෝ මඩ ගහන්න හදන්නේ අපට. ඒ වෙනම කොටවත් නෙමෙයි මේ පොදු ජන අරගලෙන් අපි ඈත් කරන්නේ. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනකම තියෙනවා. විශේෂයෙන් මේක නිසා අපේ රටේ ජනතාවත් මේ ගැන වග කියන්න ඕන. නේද? වැලි කපන මිනිහව ගඟේ වැලි හාරන මිනිහව മന്ത്രി කරලා අපට කියන වැලි කපනවා කියලා. බේර ගන්න කියලා. එහෙම තත්ත්වයක් නේ තියෙන්නේ. නේද? වැලි පර්මිට් එක අයිතිකාරයා ප්‍රාදේශ සභාවේ മന്ത്രി කළා සභාපති කළා අපි ළඟට ඇවිල්ලා කියනවා අන්න වැලි ටික කපනවා අපේ ගඟ බේරලා දෙන්න කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. දැන් රටේ ජනතාවත්
මේ தත්ත්වෙන් ගොඩ ගන්න එක අපි ඉස්සරහා තියෙන වගකීම. කල්පනා කරලා බලන්න. ඉතින් අපි කියන්නේ දැන් ජනතාවට ඕන මොකක්ද? අපේ රටේ ජනතාව අද ඉන්න තියාගන්න ඕන මොන කඳවුරේද? දැන් කරන්න ඕන දේ මොකක්ද? හරි පැහැදිලි. ලංකාවේ දේශපාලනේ පක්ෂ වලට බෙදලා හරියන්නේ නැහැ දැන්. ලංකාවේ දේශපාලනේ අද තියෙන කඳවුරු දෙකක. පක්ෂ දෙක තුනක නෙමෙයි. පක්ෂ දෙක තුනක් මින් එක කඳවුරේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණේ ඔක්කොම ඉන්න එක කඳවුරක. ඒ මොකද්ද? ලංකාවේ දූෂිතම කඳවුර. මේ හොර ගිවිසුම් වලින් රට විනාශ කරලා බෙදලා වෙන් කරලා විකුණන්න පුළුවන් කඳවුර. එහෙනම් ඒ දූෂිතම ගනුදෙනු කරන කඳවුරට විරුද්ධව රට පාලනය කරන්න පුළුවන්, රට මෙහෙවන්න පුළුවන්, රටට නායකත්වය දෙන්න පුළුවන් සැබෑ දේශප්‍රේමී කඳවුර හදන්න ඕන. හැබැයි මේ දේශප්‍රේමී කඳවුර කියන්නේ ජාතිවාදී කඳවුරක් නෙමෙයි. සැබෑ අධිරාජ්‍ය විරෝධී කඳවුර හදන්න ඕන. ඒ අධිරාජ්‍ය විරෝධී කඳවුර කියන්නේ යටත් වෙන දීන කඳවුරක් නෙමෙයි. සටන්කාමී අධිරාජ්‍ය විරෝධී පෙරමුණක් හැදෙන්න ඕන අපේ රටේ. කල්පනා කරන්න. ජාතිවාදී අන්තවාදයට එරෙහිව ජාතික සමගියේ කඳවුරක් නිර්මාණය වෙන්න ඕන. අද මේ පැත්තේ තියෙන ජාතිවාදී අන්තවාදී කඳවුරක්. කප්පන් දේශපාලනේ, ඇමතිකම් බෙදා ගන්න දේශපාලනේ, ඉල්ලාස් වෙන්නේ කප්පමට, ආයි ඇමතිකම් ගන්නෙ කප්පමට. නැද්ද කියන්නේ? ලැජ්ජයි. මේ ජරා ජීර්ණ දේශපාලනේ ප්‍රතික්ෂේප කරන්න ජනතාවට සැබෑ සමගියේ කඳවුරක් හදන්න ඕන නිර්මාණය කරන්න. රටේ ජාතික සම්පත් විකිණීමට එකඟ කඳවුරක් ඉන්නවා. ඒකට පෙළ ගැහිච්ච කට්ටිය ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂත් ඉන්නවා, මහින්ද රාජපක්ෂත් ඉන්නවා, රනිල් වික්‍රමසිංහත් ඉන්නවා. ભેදයක් නැහැ. ඒගොල්ලෝ සම්පත් බෙදා ගන්නවා. පෞද්ගලික දවස් අපි දැක්කේ කිරියල්ල මහත්තයා පාර්ලිමේන්තුවේ අහන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂ නායක හැටියට කෝටි ගාණක වාහනේ දෙනවට විරුද්ධ නෑ නේද? එහෙමයි අහන්නේ. විරුද්ධද කියලා නෙමෙයි අහන්නේ. නෑ නේද? නැති බව දන්නවා. විරුද්ධ නැති බව දන්නවා. ඕගොල්ලෝ විරුද්ධ නෑ නේද? එහෙමනේ අහන්නේ. ඉතින් අරගොල්ලෝ විරුද්ධයි කියනවාද? ඇහුණද කියනවා එහෙම කවුරුත් නැගිටලා. මහින්ද රාජපක්ෂත් හිටියා වාඩි වෙලා. මට එපා කිව්වද? කාදිනල්තුමා කියනකොට මට වෙඩි වදින වාහන ඕනේ නැහැ, මගේ ආරක්ෂාවට ජනතාවගේ ආරක්ෂාව තමයි ප්‍රධාන කියලා මහින්ද රාජපක්ෂ නැගිටලා කිව්වද? මටත් ඕනේ නැහැ. එහෙම කිව්වේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඒවා කන්නම තමයි. බෙදාගෙන කන කඳවුර. ඒකට එරෙහි කඳවුරක් තියෙනවා මේ රටේ. ඒකට එරෙහි කඳවුරක් මේ රටේ හැදෙන්න ඕන. හදන්න ඕන. ඒකට මහජන මතයක් හදන්න ඕන. එහෙම වුණොත් විතරයි මේ ජාතික සම්පත් විකිණිල්ල බේර ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ජාතික සම්පත් විකුණනවට විරුද්ධව, ඒ කප්පන් දේශපාලනයට විරුද්ධව, අධිරාජ්‍යවාදීන්ගේ මේ ගැටවලට අහුවෙන දුබල නිවාට නියාඩු පාලනයට විරුද්ධව මහජන කඳවුරක් අපේ රටේ හදන්න ඕන. හදන්න පුළුවන්. දූෂිත දේශපාලනයේ ප්‍රතික්ෂේප කරන ජනතාවක් ඉන්නවා. අන්නේ ජනතාව එකතු කරන්න ඕන. දූෂිත දේශපාලන මාධ්‍ය වලල්ලක් තියෙනවා. දේශපාලකයෝ රකින්න මාධ්‍ය තියෙනවා, මාධ්‍ය රකින්න දේශපාලකයෝ ඉන්නවා. ඒකට එරෙහිව විකල්ප මාධ්‍ය ධාරාවක් සහිත විකල්ප ජනතා කඳවුරක් මේ රටේ නිර්මාණය කරන්න ඕන. පුළුවන්. ඒක අපි අත්හදාවලමින් ඉන්නවා. පුළුවන් ඒක කරන්න. ඉතින් විශේෂයෙන්ම අපේ රටේ තියෙන පෞල් කඳවුරක්. පාලනයේ ඉන්න බහුතරයක් දෙනා ඒ පෞල් කඳවුරේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු 225 දෙනාගෙන් 102ක්ම තාත්තගේ අම්මගේ සීයාගේ බූදලයකින් පාර්ලිමේන්තුවට ආපු කට්ටිය. 102ක් අපි හවල බලුවා කවුරු හරි ඥාතිත්වයේ මත පාර්ලිමේන්තුවට ආපු කට්ටිය. මේ පෞල් දේශපාලන කඳවුර වහන්න ඕන. ඒ වෙනුවට විනයගරුක, උගත්කම තියෙන, බුද්ධිය තියෙන, ඒ ඔක්කොටම වඩා මේ සමාජයට ආදරය කරන මානව ප්‍රේමය තියෙන මිනිස් කඳවුරක් පාර්ලිමේන්තුවට එන්න ඕන. දැන් ඉන්නේ මිනිස්සු නෙමෙයි. දැන් ඉන්නේ දේවල් වල මිල දන්න, වටිනාකම දන්නේ නැති තිරිසන් කඳවුරක්. දේවල් වල මිල දන්න, විකුණන්න දන්න. නේද? පාර්ලිමේන්තුවේ විකුණන්න දන්න. ඊයේ ප්‍රදත්තද ඊයේත් එහෙමයි. සෙවණගල පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ආණ්ඩුවේමයි. ආණ්ඩුවේම තියෙන එක භාණ්ඩාගාරයට ගන්න. මොකද දායකමකට ආයෙ ලියලා දෙන්නේ. භාණ්ඩවල මිල දන්නා, වටිනාකම නොදන්නා තිරිසන්නු අමනුෂ්‍ය කඳවුරක්. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත හැටියට ඇවිල්ලා වැඩක් නැහැ. ඒගොල්ලෝ එවන්න එපා කියලා හඬ නගන සැබෑ කඳවුරක් සමාජයේ හදන්න ඕන තියෙනවා. ඒකට ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ඕන. දැන් තියෙන පාර්ලිමේන්තුවේ අශිෂ්ට සම්පන්න දේශපාලනය. අශිෂ්ටත්වයේ දේශපාලන වෙනුවට ශිෂ්ටත්වයේ දේශපාලන කඳවුර අපේ රටේ හදන්න ඕන. ආයිම කිව්වොත් එම
රටේ සම්පත් විකුණන කඳවුර වෙනුවට රටේ සම්පත් ආරක්ෂා කරන අධිරාජ්‍යවාදී ගැති කඳවුර වෙනුවට අධිරාජ්‍යවාදයේ ඉස්සරහා නිවට නියාලුව නටන්නේ නැති මේ පෞල් කඳවුර වෙනුවට ශිෂ්ට සම්පන්න විනයගරුක ගෝත්‍රවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන අන්තවාදී ජාතිවාදී දේශපාලන වෙනුවට ජාතික සමගිය ආරක්ෂා කරන පුළුල් දේශපාලන කඳවුරක් අපේ රටේ හදන්න ඕන. බැරිද? පුළුවන්. අන්න ඒක කරන්න පුළුවන් නම් විතරයි ඒ පුළුල් දේශපාලන මධ්‍යස්ථානයේට එවැනි මානව ප්‍රජාවකගේ එකතුවකට විතරයි මෙවැනි ජාතික සම්පත් ආරක්ෂා කරන්න පුළුවන්. නැතුව කවදාවත් රනිල් වික්‍රමසිංහට විකල්ප හැටියට මහින්ද රාජපක්ෂට බාර දුන්නොතින් වරාය බේරලා දෙන්න කියලා ඒක හරිම විහිළුවක්. ඒක හරිම මිත්‍යාවක්. ඒක තරම් රටේ ජනතාවට අඬන්න සිද්ධ වෙන දෙයක් නැහැ. එහෙනම් ආදරණීය අම්මේ තාත්තා සහෝදර සහෝදරිය අපි තා පැහැදිලිව කියනවා. අපි වරාය විකුණන්න දෙන්නෙත් නැහැ. වරාය බේර ගන්නත් ඕන. රටේ ආරක්ෂාව බේර ගන්නත් ඕන. අන්නේ සියල්ල සඳහා රට බේර ගැනීමේ පුළුල් මහජන ව්‍යාපාරය ජනතා මධ්‍යස්ථානය ජනතා පෙරමුණ අපි හදන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ මේ මැදිහත් වෙලා ඉන්නේ මේ දායකත්වය සපයන්නේ අන්නේ කියන කාරණේටයි කියන එක අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. අවසානයේ දෙක් රැඳී සිටි ඔබ හැමදෙනාටම මගේ ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී පළ කරනවා.